තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සූදානම අපේ සුපුරුදු දහම් හමුව ධම් සභාව පවත්වන්නට අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයේ මේ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුව සඳහා එකතු වෙන්නේ. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අපි පිළිගන්නවා මේ ධම් සභාවට සම්බන්ධ වී සිටින. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනාවකට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අපේ ධර්ම අවබෝධය පිණිස මෙවැනි ධම් සභාවක් ධර්ම සංഭാෂණයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ලබනවා. ඉතින් හැම දිනාටම එය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් වෙලා තිබෙනවා. අපි මේ සඳහා විශේෂයෙන් බුද්ධ දේශනා සූත්‍ර දේශනා පදනම් කරගන්නවා, මූලික කරගන්නවා, මාර්ගෝපදේශන බවට පත් කරගන්නවා. එහෙම කරගෙන තමයි අපේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වාගෙන ලබන්නේ. මේ වන විට අපි මේ ආසව කියන මාතෘකාවට ඇවි සබ්බාසව සූත්‍රය මූලික කරගෙන යන සාකච්ඡා මාලාවක් අපි පවත්වනු ලබන්නේ. ධර්ම සාකච්ඡාව සහ භාවනාව කියන මේ දෙක අපි දෙකම කරගෙන යනවා. ධර්ම සාකච්ඡාවකින් කරන්නේ ඇත්තටම කෙලෙස් ගැන දැන ගැනීම, අවබෝධ කර ගැනීම මූලික වශයෙන්ම. ඒ වගේම කෙලෙස් දුරු කිරීමේ ක්‍රමෝපායන්, එහෙම නැත්නම් කමඨහන් ඒවත් දැන අවබෝධ කර ගැනීම. ඊළඟට භාවනාවේදී කරන්නේ මේ දැනගත්ත දේ දැක ගැනීම. ඒක නිසා භාවනාවේදී ප්‍රමුඛ කුසලතාවය වෙන්නේ සතිය. ධර්ම සාකච්ඡාවේදී සතිය මූලික වෙනවා. නමුත් ධර්ම සාකච්ඡාවේදී මූලික කුසලතාවය වෙන්නේ ධම්ම විචය. නැත්නම් ප්‍රඥාව, යෝනිසෝ මනසිකාරය. ඒක තමයි හුඟක්ම මෙහෙවන්නේ. මොකද අපිට කරුණු තේරුම් ගැනීම සඳහා, කරුණු වටහා ගැනීම සඳහා උමනා වෙන ප්‍රධාන කුසලතාව වෙන්නේ යෝනිසෝ මනසිකාර. තුනම උපකාරී වෙනවා. සති අවශ්‍යයි. දැන් අපි ධර්ම සාකච්ඡාවකදී සිටිනකොට ඒ පිළිබඳ අවදිමත් භාවයේ තියෙන්න ඕන. සති කුසලතාවය කියලා අපි ඒකට කියන්නේ. ඒ වගේම විශේෂයෙන් ධම්ම විචය, ඒ කියන්නේ සොයන විමසන ගතිය අපේ මනසේ ඒක තියෙන්න ඕන. අපේ යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණයත් ඒක නුවණින් මෙනෙහි කිරීම. ඒ වගේම මේ ಗುಣ දෙක පවත්වාගෙන යන්නට වීරියකුත් තියෙන්න ඕන. අඛණ්ඩව උත්සාහයෙන් යුතුව මේ ධර්ම සාකච්ඡාවට අහුම්කම් දෙන්න. එහි යෙදෙන්නේ ඒ ගමන් තේරුම් ගන්න. ওই විදියට. ඉතින් ධර්ම සාකච්ඡාවකදී ওই විදියට ඔය කාරණා මූලික වෙනවා. භාවනාවේදී අපි උත්සාහ කරන්නේ අපි දැන කියාගත් කුසලතාව හෝ අකුසලතාව
අපි තුල තියෙනවද කියලා දැක ගැනීමට උත්සාහ කරනවා. ඒක දැක ගැනීම කියන වචනේ අපි පාවිච්චි කරනකොට ඒක ඇහින් දැකීම වගේ දෙයක් නෙවෙයි. ඒක මනසින්ම තමයි ඇත්තටම දකින්නේ. යම්කිසි ආසවයක්, ක්ලේශයක් Taman තුල තියෙනවද කියන එක Taman දකින්නේ මනසෙන්. ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාවේ සමහරට ක්‍රියාත්මක වෙන නොවෙන්නත් පුළුවන්. ඒක හිතේ අනුසය වශයෙන් තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් වචනයෙන් එලි දැක්වෙන වෙලාවක් වෙන්න පුළුවන්. ක්‍රියාවකින් එලි දැක්වෙන වෙලාවක් වෙන්න පුළුවන්. කෙලෙස් එහෙම වචන වලින් ක්‍රියාවලින් එලි දැක්වෙනවා. විතික්කම කියලා අපි අවස්ථාව හඳුන්වන්නේ. සමහර විට හිතේ තියෙන තරහ වචන වලින් එලි දැක්වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාව නැත්තම් එක්තරා තරහ සහගත ක්‍රියාවක යෙදෙනවා වෙන්න පුළුවන්. ද්වේෂ සහගත ක්‍රියාවක්. එතකොට ඒකෙන් පෙන්눔 කරන්නේ මේ ආසවයක් ඇති බව, ක්ලේශයක් ඇති බව පෙන්눔 කරන්නේ. එතකොට මේ වගේ අවස්ථාවල අපි හොඳින් සතිය උපැද්දුවොත්, සතිමත් වුණොත් අපිට මේක දකින්න පුළුවන්. මේ මා තුළ මෙහෙම ක්ලේශ ධර්මයක් ක්‍රියාත්මක වෙනව නේද කියලා. ඉතින් ඒ දැක ගැනීම තමයි ආසවක්ඛය. මේ ක්ලේශ ධර්ම දුරු කිරීමට උපකාරී වෙන්නේ. දැන ගැනීම අවශ්‍යයි. නමුත් දැනගත්ත පමණින් කෙලෙස් දුරු වෙන්නේ නැහැ. අපි හුඟක් අය වැරදි වැටහීමක ඉන්නවා. අපි දැන් බණ අහලා දහම් පොතපත කියවලා මේ කෙලෙස් ගැන, නීවරණ ගැන, ආසව ගැන, සංයෝජන ගැන හොඳ දැනුමක් තියෙනවා. දන්නවා මේවා කියලා. ඒවයි ලයිස්තු ලේඛන කියන්න පුළුවන්. ඒ කෙලෙස් වල, නීවරණ වල, ආසව වල, සංයෝජන වල ගති ලක්ෂණ කියන්න පුළුවන්. ඒවා විස්තර කරන්න පුළුවන්. ඒ ඔක්කොම ඊට අදාළ දැනුම අපි ළඟ තියෙනවා. නමුත් දැක ගැනීමක් කොච්චර දුරට වෙනවද කියලා ඒක තමන්ම කරන වැඩක්. ඒකයි ඔය අපි පහු කර භාවනා වැඩසටහනට අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත්, මේ භාවනා පුහුණුවේදී අපි දැක ගන්නම තමයි උත්සාහ කරන්නේ. සන්තං වා අජ්ජත්තං, තමා තුළ ඇත්නම් ඇති බව. අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං ව්‍යාපාදං තීන මිද්දං උද්ධච්ච කුච්චං විචිකිච්ඡා. ඔය විදියට ඇතිනම් ඇති බව, අසන්තං වා නැතිනම් නැති බව. නේ යතාච අනුප්පන්නස්ස උප්පාදෝ, නැති එකක් ඇති වුණු මොහොතේ ඒකත් දකින්න. උප්පන්නස්ස පහාන, හටගත්ත දේ නැති වෙලා යද්දි. පහීනස්ස ආයතින් අනුප්පාදෝ, ගෙවි ගියේක නැවත උපදිනවද නැද්ද? ඔය ආදී වශයෙන් අකුසල ධර්ම දැක ගැනීම කියන එක. කුසල ධර්මත් එහෙමයි. සන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. ඒක තියෙනවද කුසල ධර්මයේ නැද්ද? අන්න එතෙන්ට එනකොට භාවනාව. දැක ගන්න අවස්ථාවට එනකොට භාවනාව. දැනගන්න අවස්ථාව ධර්ම සාකච්ඡාව, ධම්ම විචය. ඒකයි. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව අද පැවැත්වෙන්නේ. ඉතින් එහිදී අපි සබ්බාසව සංවර පරියාය තමයි ඉදිරියට අරගෙන තියෙන්නේ. අපි ඔකට සබ්බාසව සූත්‍රය කියලා කියනවා. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ. එහි ආසව සංවර පරියාය 7ක් කියනවා. පරියාය කියන්නේ විවිධ ක්‍රම අනුව කියන එක. ආසව කියන්නේ මොනවද කියලා අපි කලින් පැහැදිලි කරගෙන තියෙනවා. මේ අපේ හිත්වල දිගු කලක් තිස්සේ පවතින. මේ ශනිකව ඇති වෙලා නැති වෙලා යන එකක් නෙවෙයි ආසවයක් කියන්නේ. දිගු කලක් තිස්සේ පවතින. යම් යම් වැරදි මතිමතාන්තර, විශ්වාස පිළිගැනීම්, සිතුම් පැතුම්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා හැටියට තියෙන අකුසල සහගත අදහස්.
ඒව ටිකක් තහවුරු වෙලා තියෙන්නේ. තහවුරු වෙලා තියෙන්නේ තර්ක විතර්ක වලින්, හේතු යුක්ති වලින් තහවුරු වෙලා තියෙන. ඒවට හේතු යුක්ති අපිම හදාගෙන තියෙනවා. ඒ වැරදි මතයට, වැරදි විශ්වාසයට, වැරදි පිළිගැනීමට, ඒ වැරදි ආශාවට අපිම හේතු යුක්ති හදාගෙන තියෙනවා. හදාගෙන දැන් ඒක ටිකක් තහවුරු වෙලා තියෙනවා. මුල් බැසගෙන තියෙනවා හිතේ. දැන් ඒවා කොච්චර මුල් බැසගන්නද කිව්වොත් සමහර ආසව පුරුද්දක් විදිහට ක්‍රියාත්මක වෙනවා. පුරුද්දක් විදිහටම. ඒක ගලවන්න හරි අමාරු. ඒකෙන් ඒ පුරුද්දෙන් මිදෙන්න හරි අමාරු. පුරුද්දක් විදිහට මෙහෙම හිතනවා. පුරුද්දක් විදිහට මෙහෙම කල්පනා කරනවා. පුරුද්දක් විදිහට මෙහෙම ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම තියෙනවා. එතකොට ඔකේ ඉතින් අනිත් පැත්තෙත් තියෙනවා හොඳ පැත්තෙත් තියෙනවා පුරුද්දක් විදිහටම හොඳ ඒ විදිහට හිතනවා. කුසලයේ පැත්ත එකක් තියෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ අකුසලයේ පැත්ත, ආසවයේ පැත්ත. එතකොට ඔන්න ඔය ලක්ෂණය. කොච්චර ඒව තහවුරු වෙලා තියෙනවද, මුල් බැසගෙන තියෙනවද කිව්වොත් දැන් ඒව පුරුදු බවට පත් වෙලා තියෙන පුළුවන්. පුරුද්දක් වෙලා. සංක්‍රිය වගේ කෙරෙනවා. ඒ ලක්ෂණය අපිට දැක ගන්න පුළුවන් මේ ආසව වල. ඉතින් ආසව දැක ගැනීමත් ටිකක් දුෂ්කරයි. මොකද අපි කිව්වා මේ සමහර කෙලෙස් අපේ හිතවල තියෙන්නේ එක්තරා තහවුරු වෙච්ච මතනේ ඒවා හේතු යුක්ති සහිතව තියෙන්නේ. මේක මෙහෙම කරන්න ඕන, මේ විදියට කරන්න ඕන, මෙහෙම වෙන්න ඕන, අරම වෙන්න ඕන කියලා එහෙම හේතු යුක්ති සහිතවයි තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් නිකන් සරල අදහස් ටිකක් අපි ওই වගේ අවස්ථාවක බැලුවොත් මේ ආසව ගැන ටිකක් මම මේ අවධානය යොමු කරන්නේ. මම ඔය ආසව පිළිබඳව කරපු සාකච්ඡාවකදී ආසවයක් දැක ගැනීම සඳහා අපි කලේ යම් මත විශ්වාස පිළිගැනීම් ඉස්මතු කරලා දැක්වුවා. ඒ වගේ දැන් උදාහරණයක් ඇටියට මේ අපි අතර තියෙනවානේ මෙන්න මේ වගේ එකක් සාමාන්‍ය ආචාර ධර්ම අතරේ තියෙනවා. දැන් කෑම ගන්න ගියාම කවුද මුලින් කෑම ගන්න? පිරිසක් එක්ක කෑම ගන්න ගියොත් කවුද මුලින් කෑම ගන්න කියලා? ආහාර ගන්න කවුද මුලින්? එතන අපි හිතමු ගිහි පැවිදි දෙගොල්ලම ඉන්නවා කියලා. ඊළඟට ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා කියලා. ඔහොම කියමු අපි හිතමු ඔය දෙගොල්ලම ඉන්නවා. එතකොට දැන් අපි ආහාර ගන්න පොදුවේ ආහාර ගන්න තැනක් මෙතන. එතකොට අපි මොකද්ද ඉතින් අපි ඔන්න මත එනවා ඉදිරිපත් වෙනවා. මත විශ්වාස පිළිගැනීම අදහස් ඔන්න එනවා. එතකොට දැන් සමහර අදහස් වල දැඩිව එල්බගෙන කෙනෙක් කියන්න පුළුවන් මේ පූජ්‍ය පක්ෂයේ අය ඉස්සෙල්ලා ආහාර ගන්න ඕනේ. තවත් අය කියන්න පුළුවන් කාන්තා පක්ෂයේ අය ඉස්සෙල්ලා ආහාර ගන්න ඕනේ. නැත්නම් පිරිමි ඉස්සෙල්ලා ආහාර ගන්න ඕන. ඔය වගේ මතයක් අදහසක් එන්න පුළුවන්. එතකොට මේව කොච්චර දුරට ප්‍රායෝගිකද අදාළද කියලා බැලුවොත් නේ ඔය වගේ ඒවා මම මේ සරල කාරණා කියන්නේ. ඒව සම්බන්ධයෙන් සම්ප්‍රදායිකව දැඩි ලෙස වෙනස් කරන්නේ නැති අදහස් තියෙනවා. නමුත් යම් කිසි දෙයක් අවස්ථානුකූලව ඒ අවස්ථාවේ හැටියට හිතලා කල්පනා කරලා විමසලා වැඩ කරනවා මිසක බෞද්ධ ක්‍රමයේ හැටියට එහෙම ස්ථිර වශයෙන් පිළි අරගෙන එල්බගත් මතිමතාන්තරවල පිහිටලා ඉන්නේ අපේ බෞද්ධ සම්ප්‍රදාය හැටියට. තත්ත විපස්සති ඕනම දෙයක් සම්බන්ධයෙන්. තත්ත කිව්වේ ඒ මොහොතේ ඒ අවස්ථාවේ ඒ කාරණේ පිළිබඳ නුවණින් විමසලා බලලා හරි තීන්දුව සුදුසු තීන්දුව ගන්න.
එහෙම ගන්න බැරි වෙනවා අර විදිහේ ආසව තියෙනවා. සම්ප්‍රදායික මතිමතාන්තරවල දැඩිව එල්බගෙන සිටිනවා. ඉතින් ඒක ඒක ආසවයක්. ඒකයි. ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. අපේ මතිමතාන්තරවල එහෙම තියෙනවා. ඇඳුම් අඳිනවා සමහර වෙලාවට ඇඳීම පිළිබඳ මතිමතාන්තර තියෙනවා. මේ ඇඳුම මෙතෙන්ට මේ ඇඳුම මෙතෙන්ට යනවා නම් මෙහෙම ඇඳුම අඳින්න ඕන මේක අඳින්න ඕන කියලා. එතකොට ඒවට එක එක හැඩතල වර්ණ විලාසිතා ඉව්වත් දාලා ඒවත් ඔළුවේ තියෙන. ඒවයි එල්බගෙන කියන. නමුත් එහෙම එකක් නැහැ. අපි අපේ මූලික අදහස ගත්තොත් ඇඳුම් ඇඳීමේදී විලි වැසෙන්න ශිෂ්ට සම්පන්න ඇඳුමක් ඇඳීම පමණයි අදාළ වෙන්නේ. හැබැයි අපි හදාගත්ත මතිමතාන්තර තියෙනවා දැඩිව එල්බගත්ත අදහස් තියෙනවා. ඒවට තර්ක විතර්ක හේතු යුක්තිත් ඉදිරිපත් කරමින් මේ ඇඳුම මෙතෙන්ට අඳින්න බෑ මේ ඇඳුම ආදී වශයෙන් කියලා. එතකොට ඒක අනවශ්‍ය ගැටලුවක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. ඒකේ දැඩිව එල්බ ගන්නවා. එහෙම. ආහාර, ඇඳුම්, නිවාස මම මේ සරල දේවල් වලින් මේවා ඉස්මතු කරන්නේ. දැන් නිවාසයක් සකස් කරනකොට ඉතින් සම්ප්‍රදායික මතිමතාන්තර අදහස් විශ්වාස පිළිගැනීම් කෙලවරක් නැහැ. ඒවට සම්බන්ධ ආසව. ඉතින් ඒවයි දැඩිව එල්බගෙන තියෙන්නේ. එල්බගෙන ඉන්නකොට මේ මොහොතේ නුවණින් කල්පනා කරලා විමසලා ඒ දේ කරන්න ලොකු බාධාවක් ඒක. ඒ සම්ප්‍රදායික මතේ එල්බගෙන ඉන්නවා. දැඩිව බැසගෙන ඉන්නවා. ආසවල හැටි හිම. ඔය මන් සරලව කියන්නේ ආහාර, නිවාස, ඇඳුම්. ඒ බෙහෙත් හේත් තුනත් එහෙම බලන්නනේ. අපි සමහර වෙලාවට ඒවයි දැඩිව එල්බගෙන ඉන්නවා. මේ බෙහෙත තමයි හරිම බෙහෙත. මේක හරි නෑ. එහෙම නැත්නම් වෛද්‍ය ක්‍රම නේ මේ පෙරදිග වෛද්‍ය ක්‍රමයමයි හරි. අනිත් එක බටහිර එක වැරදි. නැත්නම් බටහිර එකමයි හරි. පෙරදිග එක වැරදි. ඔය වගේ මේ යම් දේවල් පිළිබඳව දැඩිව එල්බගත් මතිමතාන්තර විශ්වාස පිළිගැනීම් අදහස් ඔහොම තියෙනවා. ඔය සරල දේවල් මම ඔය මතු කරේ අපේ සාමාන්‍ය ජීවිතයේ මූලික සිව්පසේ සම්බන්ධයෙන් ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පිළිබඳව තියෙන පිළිගත් සම්ප්‍රදායික මත විශ්වාස පිළිගැනීම් ආදී දේවල් එල්බ ගැනීම මේවයි හුඟක්ම තියෙන්නේ. එතකොට එහෙම එල්බගත් දෘෂ්ටි මතිමතාන්තර තියෙනකොට විවෘත චින්තනයේට කිසිම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. විවෘතව හිතලා ඒ මොහොතේ කරන්න ඕන දේ මොකද්ද කියලා හිතලා කල්පනා කරලා වැඩ කරන්න අර ආසවයේ ලොකු බාධාවක් වෙනවා. ඉතින් ඒකයි මේ ආසවවල තියෙන ගැටලුව. ඉතින් ඔය ගැටලුව නිසාවෙන් ආසව දුරු කිරීම සඳහා මේ බුදුදහමේ යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් වෙනවා. එතකොට දැන් අපි මේ සඳහා ආසව සංවර පරියාය කියන මේ මාතෘකාවට ඇවිල්ලා සබ්බාසව සූත්‍රය ඇසුරින් මේ සාකච්ඡාව කරගෙන යනවා. සබ්බාසව සූත්‍රයේ දස්සනා සංවරා පටිසේවනා ආදිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා වශයෙන් මේ අකුසල සිතිවිලි අකුසලමය අදහස් නැත්නම් අපි පොදුවේ තනි වචනයක් එකකට පාවිච්චි කරන ආසව කියලා ආසව දුරු කිරීමේ ක්‍රම 7ක් පෙන්නලා තියෙනවා. මේ 7ක්මයි තියෙන්නේ කියලා ඒක සංඛ්‍යාව දැඩිව අල්ල ගන්න හොඳ නැහැ. ඒක එතකොට තව ආසවයක් වෙනවා. සංඛ්‍යාව අල්ල ගන්නවානේ සමහර අවස්ථාවල. දැන් 7ක් කියලා තිබුණම සමහරු කියන 7මයි තියෙන්නේ. ඊට වැඩි අඩුත් නැහැ වැඩිත් නැහැ කියලා. ඒ වගේ. ඔය අටුවාවලත් ඒ වගේ ධර්ම විග්‍රහ කරන්න යන අයගේ ඒක එහෙමම තියෙනවා. 7මයි තියෙන්නේ කියලා. ඉතින් අර සංඛ්‍යාව අල්ලගන්න එක ඒක තව ආසවයක්. ඇයි? දැන්
ඒ සංඛ්‍යාවට අඩුවෙන් එක තැනකදී කියලා තිබුණොත් ඒක අල්ලගෙන රණ්ඩු කරනවා. 7ට වැඩියෙන් තවත් එකක් කිව්වොත් ඒක අල්ලගෙන රණ්ඩු කරනවා. ඇයි 7යි කියන එක දැඩිව ගත්තා. සංඛ්‍යාව අල්ලගත්තා. ඒ වගේ මේ ආසවය කියන එක හරීම සියුම් එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවල පරියාය වශයෙන් කරුණු කියනවා. මෙතෙන්දී පරියාය 7ක් කියලා තියෙනවා. දස්සනා සමහර ආසව අපිට දුරු කරන්න වෙන්නේ දැක්ම නිවැරදි කර ගැනීම. දැක්ම හරි තත්වයටපත් කර ගැනීම. ඊළඟට සංවරා සමහර කෙලෙස් ආසව දුරු කරන්න වෙන්නේ සංවරයෙන්මයි. ඉන්ද්‍රිය සංවරය කියලා අපි ඔකට කියන්නේ. පංචේන්ද්‍රිය සහ මනස සංවරා. පටිසේවනා සමහර ආසව දුරු කරන්න වෙන්නේ සිහිනුවණින් යුක්තව යම් යම් දේවල් පරිහරණය කිරීමෙන්. පටිසංකායෝනිසෝ සිහිනුවණින් යුතුව ඔය හැම සංවර පරියායකම මේ පටිසංකායෝනිසෝ කියන යෙදුම තියෙනවා. සිහිනුවණින් යුතුව කියන පටිසංකායෝනිසෝ කියන යෙදුමට අපිට ගන්න පුළුවන් සිහිනුවණ වීර්යයෙන් යුතුව කියලා. අපි ඕක සාමාන්‍ය පරිවර්තනය කරන්නේ නුවණින් යුක්තව කියලා. නමුත් සිහිනුවණ වීර්යයෙන් යුක්තව කියලා පරිවර්තනය කරගත්තොත් වඩා හොඳයි. පටිසංඛා යෝනිසෝ. මේ විදිහට. ඉතින් සිහිනුවණින් වීර්යයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවරය තියාගන්න පුළුවන්. සංවරා පටිසේවනා ඒක නිසි භාවිතය කියන එකයි පටිසේවනා කියන්නේ. ඊළඟට අදිවාසනා පරියාය සමහර දේවල් අපිට ඉවසන්න වෙනවා. දරා ගන්න වෙනවා. සිතින් සහ කයි. අදිවාසනා කියන්නේ දැරීම. ඒකට දරා ගැනීමෙනුත් අපිට පුළුවන්කම තියෙනවා සමහර ආසව දුරු කරන්න. ඒ වගේම පරිවර්ජන මගහැර යෑම කියන එක. ඒ අවස්ථාව, ඒ පුද්ගලයා, ඒ දේ මගහැර යෑමෙන් ඇතැම් ආසව ඇති නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. සමහර විට මේ පරියාය ක්‍රමවල තියෙන්නේ සමහර ඒවායි තියෙන්නේ නූපන් ආසවයක් නූපද වීම. ඔය දැන් පරිවර්ජනා වගේ එකක් බැලුවොත් මගහැර යෑම කියන්නේ අපි දන්නවා ඒ එතන හෝ ඒ පුද්ගලයා මේ අවස්ථාව තුල හිටියොත් නූපන් එකක් උපදිනවා කියලා. එතකොට නූපන් ආසවයක් නූපදවන්න කරන උපක්‍රමයක් හැටියට තමයි සමාජයට මගහැර යන්නේ. ඒකයි. දැන් දස්සනාවෙන් බොහෝ වෙලාවට කරන්නේ තියෙන ආසවයක් දුරු කිරීමක්. ඒකයි. දැක ගැනීම. සංවරේනොත් සමහර වෙලාවට නූපන් ආසවයක් නූපද වීම වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම. උගාක් ඒවයි තියෙන්නේ නූපන් ආසව නූපන් කෙලෙස් නූපද වීම කියන එක තමයි උගක්ම තියෙන්නේ මෙතන. ওই විදිහට පරිවර්ජන විනෝදන කියන්නේ සම්පූර්ණයෙන්ම දුරු කිරීම. අන්න එතෙන්ට එනකොට තියෙන ආසව දුරු කිරීම අදහස් කරනවා. උගක්ම අදහස් කරන්නේ විනෝදනා කිව්වම තියෙන ඒවා දුරු කිරීම. ඊට අදාළව ක්‍රියාමාර්ග කමඨහන් වඩලා තියෙන එක දුරු කිරීම විනෝදනා. ඊළඟට භාවනා පරියාය. එතෙන්දී නූපන් කුසල් උපදවා ගැනීම. උපදවා ගැනීම තමයි හුඟක්ම භාවනා කියන්නේ. උපදවා ගැනීමෙන් ඇතැම් කෙලෙස් දුරු කරන්න පුළුවන්. එතකොට භාවනා පරියාය තුල තමයි දැන් අපි ඉන්නේ. භාවනා පරියායේදී දේශනා කරලා තියෙන්නේ බොජ්ජංග ධර්ම 7. සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. එතකොට ඔය ඕවා 7ම කුසලතා. දැන් සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි කියන කුසලතා 7න් 5ක් අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට. එතෙන්දී අපි බෝධි අංගයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරලා තියෙනවා. ඒව නැවත අපි ඊටාම කෙටියෙන් සිහිපත් කරගත්තොත් බෝධි කියන්නේ නිවනට පర్యాయ වචනයක්. බෝධි අවබෝධ ඥානය බුද්ධත්වය කියලා අපි ඔකට කියනවා. එතකොට ඒ සඳහා එහි අංගයක් බෝධි අංග කියන
පද සංදීන් තමයි බොජ්ජංග වෙන්නේ. එතකොට බෝධිඅංග, බෝධ්‍යංග, බොජ්ජංග. මේ විදිහට. එතකොට නිවනේ කොටසක් වෙන. එහෙම නැත්නම් නිවනට උපකාරී වෙන. නිවනට යොමු කරන අංග. අංග කිව්වම යම් යම් කුසලතා. එතන මූලික වශයෙන් අදහස් වෙන්නේ. එතකොට ඔය කුසලතා හතම සති, අවදිමත් බව, ධම්මවිචය, විමසුම් නුවණ, විරිය, සතරාකාර උත්සාහය, සති ධම්මවිචය විරිය, පීති පස්සද්දි, පීති අර නිකලස් භාවයේ තුල ඇති වෙන ප්‍රමෝදිත බව පීති. පස්සද්දි ඒත් එහෙමයි කාමයෙන් අකුසලයෙන් වෙන්වීම තුල ඇති වෙන කාය විවේක, චිත්ත විවේක දෙක මූලික වශයෙන්. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියවම සංහිඳියාව. ওই විදිහට. සමාධි සිතේ සංසුන් බව, තැම්පත් බව, පිරිසිදු බව. උපේක්ඛා මදහත් බව. මධ්‍යස්ථ චින්තනය. මධ්‍යස්ථ ක්‍රියාකාරීත්වය. මදහත් ලෙස සිටීම හා මදහත්ව ක්‍රියාකාරී වීම උපේක්ඛාවේ ලක්ෂණය. එතකොට ඔය ඕවා කුසලතා අපි විසින් වර්ධනය කරගත යුතු කුසලතා. මේ භාවනා කියලා හඳුන්වලා තියෙන ඒවා. භාවනා කිව්වම අපි දන්නවා භාවේති වර්ධනය කර ගැනීමේ වර්ධනය කර ගන්නවා කියන අදහස තමයි ඒ තියෙන්නේ. එතකොට අපි ඔය බෝධි අංග 7 නැත්නම් ඔය අංග 7 අපි කතා කරා බෝධි අංග බවට හැරෙන්නේ කොහොමද කියලා. එහෙම හැරෙන්න නම් ඒක නිතරම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔය බොජ්ජංග සංයුත්තේම හැමතැනම භාවේති විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමෙන් කියලා. මේ හැම කුසලතාවයක්ම විවේක නිශ්චිත වුණොත් තමයි බෝධි අංගයක් වෙන්නේ. දැන් සතිය විවේක නිශ්චිත නොවුනොත් බෝධි අංගයක් වෙන්නේ නැහැ. සති කියන්නේ අර අවදිමත් බවනේ. ඒකයි. එතකොට ඒක විවේක නිශ්චිත වෙන්න ඕන. විරාග නිශ්චිත වෙන්න ඕන. නිරෝධ නිශ්චිත වෙන්න ඕන. ඔස්සග්ග පරිණාමී වෙන්න ඕන. අන්න එතකොට මේ ගුණාංගය යම් දිශාවකට යොමු වෙලා තියෙනවා. ඔය ආසවක්කේ පැත්තට යොමු වෙලා තියෙන. කෙලෙස් දුරු කිරීමේ පැත්තට හැරිලා තියෙන. ඒකයි. මේක නිකන් හරියට කිව්වොත් අර අපි දැන් යම් කිසි උපකරණයක් මුවහත් කරලා තියන්න පුළුවන්. පිහියක් වගේ එකක් අපි නිදර්ශනයක් ගමු. එතකොට ඒක මුවහත් වෙලා තියෙනකොට ඒකෙන් ඕනම දෙයක් කපන්න පුළුවන්. කපන්න සුදුසුයි. කැපීමට සුදුසු තත්ත්වයේ තියෙන. අපි කියන්නේ ඒක දැන් මෝහත් කරලා තියෙන. මැදලා තියෙන කියලා පිහිය. එතකොට දැන් ඕකෙන් නොඑක් දේවල් කපන්න පුළුවන් නේ මෝහත් වෙලා තියෙන පිහියේ නොඑක් දේවල් කපන්න පුළුවන්. හැබැයි අපි ඒක හරි විදියට හරි දේ අපිට අත්‍යවශ්‍ය දේ කපා ගන්න අපි භාවිතා කරන්න ඕන. අනවශ්‍ය දෙයකට භාවිතා කිරීමෙන් අපේ ඉලක්කය සපිරෙන්නේ නැහැ. ඒකයි. අන්න ඒ වගේ තමයි. දැන් මේ ගුණාංග අපි හරව ගන්න ඕන නිකලස් වෙන පැත්තට, ආසවක්ඛය පැත්තට. කෙලස් දුරු කිරීමේ පැත්තට හරවා ගැනීමක් මේ බෝධි අංග කිව්වම තියෙනවා. ඒකයි ඒක විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමෙන් නිශ්චිතං. නිශ්චිත කියන වචනේ අදහසත් හැමෝටම පැහැදිලි. විවේක නිශ්චිතං ආදී වශයෙන් විවේකය ඇසුරු කරන විවේකයට යොමු වුණු සිහිය, විමසුම් නොවන වීරිය විවේකයේ පැත්තට. විවේකය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ලබා ගැනීමේ පැත්තට යොමු වෙලා තියෙනවා, නැඹුරු වෙලා තියෙනවා. එතකොට දැන් සොයන්නේ, විමසන්නේ, උත්සාහ කරන්නේ, අවධානය යොමු කරන්නේ මේ දේවල් වලට. දැන් ඔය තුන ලෞකික පැත්තට යොදන්නත් පුළුවන්. කාමයේ පැත්තට එහෙම යොදන්න පුළුවන් ඔය තුන. සිහියයි, විමසුම් නොවනයි, වීරිය තුන මේ පැත්තට යොදන්න පුළුවන්.
යෙදුවම වෙන්නේ කාමයේ පිළිබඳ ඒ කැමැත්තනේ. කැමැත්ත වැඩි වෙලා ඉතින් මේ පැත්තේ දේවල් හොයනවා, විමසනවා, අවධානය යොමු කරනවා, ඊළඟට උත්සාහ කරනවා ඒ දේවල් එකතු කරගන්න, රැස් කරගන්න. මොකද දැන් අවධානියත් විමසුම් නුවණත් වීරියත් ඒ පැත්තට යෙදිලා තියෙනවා. ඉතින් මේ පැත්තට දිගටම යනවා. හැබැයි එසේ යෑමෙන් අපි අපේක්ෂා කරන ඉලක්කය සැපරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආසවක්ඛය වෙන්නේ නැහැ. දැන් අපේ ඉලක්කය ආසවක්ඛයනේ. ආසවක්ඛයේ පැත්තට යන්න නම් කාමයේ අකුසලයේ පැත්තට නෙමෙයි, විවේකය, විරාගය, නිරෝධය, ඔස්සග්ගයේ පැත්තට මේ ගුණධර්ම, මේ ගුණාංග යොමු වෙලා තියෙනවා. අන්න එතකොට ඒවා බෝධිඅංග බවට පත් වෙනවා. අපි ඒක කතා කළා මේ බෝධිඅංග වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට ওই සති ධම්මේ චේවිරිය තමයි මූලික කුසලතා හැමතැනම. ඊට අමතරව පීතිපස්සද්ධි දෙකත් අපි සාකච්ඡා කළා පෞද්ගලික අවස්ථාවේ. ඊළඟට අපිට දැන් තියෙන්නේ සමාධි උපේක්ඛා කියන මාර්ගාංග දෙක. මේ සමාධි උපේක්ඛා කියන පොඥංග දෙක. මේවා මාර්ගාංග හැටියට දක්වලා තියෙනවා. සම්මා සමාධි දක්වලා තියෙනවා. උපේක්ඛා නම් දක්වලා නැහැ. මේ ආරියෂ්ඨාංගික මාර්ගේ. ඉතින් ඔය දෙක තමයි අපිට දැන් අද අවධානයට ලක් කරගන්න තියෙන්නේ. එතකොට ඕවත් අර විදිහටම තමයි. සමාධි සම්බොජ්ජංගම් භාවේති, උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති, විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමය. මේ විදිහට අපි මේ මාර්ගාංග දෙක නැත්නම් බෝධිඅංග දෙක ටිකක් විමසලා බලමු. එතකොට දැන් මෙහිදී අපි යම් යම් උපකාරක සූත්‍ර මෙතෙන්ට ලං කරගත්ත, කිට්ටු කරගත්ත ඔබට මතකයි. මෙහිදී අපි විශේෂයෙන් මේ එක සූත්‍රයක් සම්බන්ධ කරගත්තා. අපි කාය සූත්‍රය කියලා කියන්නේ. ඒක මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නත් පුළුවන්. උපුටා ගැනීම සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයට ගියාම තියෙනවා මේ බොජ්ජංග සංයුත්තේ. බොජ්ජංග සංයුත්තේ ගියාම එහි පබ්බත වර්ගයට ගියාම මේ කාය සූත්‍රයේ තියෙනවා අපිට මුණ ගැහෙන. මේ කාය සූත්‍රයේදී යම් යම් ධර්මතාවලට ආහාර කියනවා. ආහාර කිව්වම අපිට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් කන බොන දේවල්. නමුත් මෙතන කියන්නේ ආහාර කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ කන බොන දේවල් කියන අදහසින් නෙමෙයි. උපකාරක ධර්මයේ කියන තේරුමින් ආහාරෝ කියලා පාවිච්චි කරන්නේ. එතකොට අපිට මතකයි මේ බෝධිඅංග 7ටම ආහාර කියන උපකාරක ධර්ම කියන. ඒක පටන් ගන්නෙ සේයතාපි භික්ඛවේ අයං කායෝ ආහාරස්සිතෝ ආහාරම් පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති. ඒව මේවකෝ. ඒක අර ආහාර කතාව නිදර්ශනයක්. ශරීරයට ආහාර ඕන වගේ ආහාර නැතුව පවතින්නේ නැහැ වගේ. ඒව මේවකෝ අන්නේ වගේ. සත්බොජ්ජංග මේ බෝධිඅංග ධර්මත් ආහාරට්ඨිතිකා ආහාරය නිසා පවතින. ආහාරම් පටිච්ච තිට්ඨන්ති ආහාරය නිසා පවතින. අනාහාරෝ නොතිට්ඨන් ආහාර නැතුව පවතින්නේ නැහැ කියලා කොහොම පොඩි නිදර්ශනයක් කියලා එකින් එකට ආහාර කියනවා. එකින් එකට ආහාර කියනවා. පෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්පොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සති සම්පොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යයි. හැම බෝධිඅංගයක්ම නූපන් බෝධිඅංගයේ උපදින්න උප්පන්නස්ස ඒ හටගෙන තියෙන බෝධිඅංගය භාවනාය පාරිපූර්යයි. වැඩිවීමට පිරිපුන් වීමට. භාවනා කියන්නේ වර්ධනය කියන අදහස, පාරිපූර්ණා කියන්නේ පිරිපුන් වීමට, පරිපූර්ණ වීමට, සම්පූර්ණ වීමට කියන අදහස.
මොනවද උපකාරක ධර්ම කියලා එකින් එක කියාගෙන යනවා. ඉතින් මේවා අපි කතා කරා සති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා. ඔන්න පළවෙනි බෝධි අංගයට ඉදිරිපත් කරන ආහාරය. එතකොට සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කිව්වම මොනවද කියලා එතන පැහැදිලි කරලා නැහැ. නමුත් අපි ඒව පැහැදිලි කරගත්තා. සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ සතර සතිපට්ඨානය කියලා. ඊළඟ ධම්මවිචේ සම්බොජ්ජංගයේදී නම් ඊට අදාළ ධර්මතා කියලා තිබුණානේ. මෙන්න මේ විදිහේ දේවල් ටික. කුසල අකුසල ධම්ම, සාවජ්ජනවද්ද ධම්ම, හීනපනීත ධම්ම, කන්න සුක්ඛ ධම්ම කියලා. එහෙම දේවල් ටික පැහැදිලි කරලා තිබුණා. එතකොට දැන් ඒවා දාන්න ඕනේ. ඒවා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒ ධර්ම කාරණා නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරපුවාම ඔන්න අන්නර නුවණින් මෙනෙහි කිරීම නිවන පැත්තට හැරෙනවා. බෝධි අංගයක් බවට පත් වෙනවා. ධම්ම විචය කිව්වම සොයන විමසන ගතිය, විමර්ශනශීලී මානසිකත්වයේ ධම්ම විචය කියලා කියනවා. ඒක එතකොට මේ පැත්තට හැරෙනවා. මේ විදිහට. ඊළඟට තවදුරටත් ආහාර කිව්වා. ඉතිරි ඒවට විරිය සම්බොජ්ජංගස්ස. ඒකෙදි කිව්වා අත්ති ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. එතකොට ආරම්භ කිරීම, ඉදිරියට යාම, බාධා හමුවේ පසු නොබැසීම කියන එකයි ඔය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ. එතකොට ඒකෙදි ඒ තරම්ම පැහැදිලි නෑ ආරම්භ කරන්නේ මොනවද? ඉදිරියට යෑම කියන්නේ කොහොමද? බාධා සමග කටයුතු කිරීම, පරක්කම. බාධා ජය ගැනීම කියන්නේ මොකක්ද කියලා. නමුත් ඒකෙදිත් අපි තේරුම් කරගත්තා ආරම්භ කරන්නේ මේ නිවන් මඟ. නිවන් මඟ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් නිරෝධ කිරීමේ ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි අපි ආරම්භ කරන්නේ. ඒක පුරන්න පටන් ගන්න. ඒක අත නෑර ඉස්සරහට යනවා. නික්කම. ඊළඟට එහිදී ඇති වෙන බාධක, ඒ බාධක හැමෝම පසුබට වෙන්නේ නැතුව බාධක ජය ගැනීමෙන් ඉදිරියට යනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ওই විදිහට ඔය මුල් බෝධිඅංග තුනේ ආහාර නැත්තම් උපකාරක ධර්ම දැක්කෝ. ඊළඟට පීති සම්බොජ්ජංගේ දිත් අපිට මොනවද කියලා කිව්වේ අත්තිබික්ක වේ. පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා කිව්ව එච්චර. නමුත් අපි ඒවා සාකච්ඡා කළා. මේ පීති ඇති වෙන හේතු. ඒ කියන්නේ අපි ඒවා සොයා ගන්න වෙනත් තැන් වලින් ඔය ධානය ගැන සාකච්ඡා කරන අවස්ථාවේදීම අපි කිව්වා විචිත්ත කාමේ විචිත්ත කුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං කියලා. එතකොට පීතිය මේ කියන පීතිය සන්තුට්ටි වගේ දෙයක් නෙවෙයි. මේ කාමය උපයාසපයා ගත්තම කාම වස්තු සහ කාමී ක්‍රියාවලිය යෙදීමෙන් ඇතිවෙන ඉන්ද්‍රිය පිනවීමෙන් ඇතිවෙන ඒ සතුට නෙවෙයි මෙතන අදහස් කරන්නේ. පීති කිව්වම ඊට වැඩිය වෙනස් දෙයක් කියලා. ඔය පළවෙනි ධානයෙන් ඒක ප්‍රකට වෙනවා. පළවෙනි ධානීය අවස්ථාව හඳුන්වලා තියෙන්නේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලයේ කියලා. දැන් ප්‍රීතිය හුඟක් අයට තෝරගන්න බැරි වෙලා තියෙනවා මේ පීති සම්බොජ්ජංගයයි සාමාන්‍ය සන්තුට්ඨියයි කියන දෙක. එතකොට සන්තුට්ඨියේදී තියෙන්නේ ඔය විශේෂයෙන්ම පංචකාමයේ භුක්ති විඳීමෙන්, ඒවා එක්රැස් කර ගැනීමෙන්, එකතු කර ගැනීමෙන්, බෙදා හදා ගැනීමෙන්, ඒවා බෙදා දීමෙන්, පරිත්‍යාග කිරීමෙන් මේ වගේ දේවල් වලින් ලබන තෘප්තිය, තුට්ටි කියලා ඒකට අපි කියනවා. තෘප්තිමත් ගතිය, ප්‍රමෝදිත, පාමොජ්ජ කියන වචනේ යෙදিলা තියෙන සමහර තැන්වල ප්‍රමෝදිත භාවය. සතුටුයි ඉතින්. ඔය කාම වස්තු සහ කාම වස්තු එක්රැස් කරගත්තම සතුටු. ඒ කාම වස්තු පරිහරණය කරනකොට ඒත් සතුටුයි.
එහෙම එකක් තියෙනවා. නමුත් මේ පීති සම්පොච්චංගේ ඊට වැඩි වෙනස් එකක්. අර පළවෙනි ධානයේ ඇසුරෙන් කිව්වොත් විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි. කාම සහ අකුසල වලින් දුරස් වීමෙන් ලබන තත්ත්වයක්. එතන ලැබෙන ප්‍රමෝදිතභාවය. සාමාන්‍යයෙන් හැබැයි ඒක හුරු නෑ. අසුතව පුතුජන මට්ටමේදී නම් කොහොමටවත් හුරු නෑ. කාමයෙන් වෙන් වෙනවා කියන්නේ පුදුම දුකක් අසුතව පුතුජන මට්ටමේ. මේ පංචකාමයෙන් දුරස් වෙනවා කියලා කියන්නේ සමහර අයට සියදිවි හානි කර ගැනීම තත්වයට හේතු වුණානේ. දැන් මේ වාර්තා වෙන තොරතුරු අනුව පහුගිය මේ උදේකලා කාල ගත කරන්න සිද්ධ වුණානේ. ක්වොරන්ටයින් වෙලා නිවෙස් වලට වෙලා ගත කරන්න. එසේ එක තැනකට වෙලා ඉඳීම තුල මේ පංචකාමයේ භුක්ති විඳීමට සෑහෙන අවහිරතාවයක් ලැබුණා. එතකොට ඒක දරා ගන්න බැරුව ලෝකේ සමහර රටවල් වල අය සියදි විහානි කරගත්තා. වැඩිම වාර්තා වෙන්නේ ජපානයේ. අනිකුත් දියුණු රටවල් කියලා අපි කියන රටවල් වල මේක දරා ගන්න බැරුව සියදි විහානි කරගත්තා. සමහර රටවල් රණ්ඩු කරනවා. අපිට බලන්න දෙන්න. මෙහෙම ඇහින් බලන්න නැතුව ඉන්න බෑ, කනින් අහන්න නැතුව ඉන්න බෑ. නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස විඳින්න නැතුව ඉන්න බෑ. මෙහෙම කොටු වෙලා සීමා වෙලා මේ කොටු වෙනවා සීමා වෙනවා කියන්නේ මොකද්ද මේ? අර කාමයේ භුක්ති විඳීමට තියෙන ඉඩ අවකාශ ඇහිරිලා තියෙනවා. දැන් එහෙට මෙහෙට ඇවිද මොකද කරන්නේ? ওই පංචකාමයේ තමයි. දර්ශනකාමයට පුදුම තරම් ලැබියාවක් තියෙනවා. ඉතින් බෑ. ඒකට ඇහිරිලානේ, ඒකට ආවරණය වෙලානේ, සීමා කරලානේ තියෙන්නේ. ඉතින් අන්න ඒක නැති වුණාම පුදුම තරම් දුකක්, පුදුම තරම් පීඩාවක්, පුදුම තරම් වෙහෙසක්. අන්තිමට කොච්චර ඒක බරපතලද කිව්වොත් සිය දිවිහාන කර ගැනීම මට්ටමට ගිහිල්ලා තියෙනවා. 100 ගාණක් එහෙම තියෙනවා. වාර්තා තියෙනවා. ඉතින් අන්න මිනිස්සු සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන්නේ සතුටු වෙන්නේ අන්න අරකේ. හැබැයි ඒකෙන් ලබන සතුට බෝධිඅංගයක් වෙන්නේ නැහැ. නිවන පැත්තට යමුවක් ඒකේ නැහැ. ඒක නිසා ඊට වැඩිය වෙනස් විදිහේ තෘප්තිමත් භාවයක් සතුටක් පෙන්නනෝ දහමෙන්. ඒ තමයි විවිච්ඡ කාමේහි. විවිච්ඡ කියන්නේ ඒකෙන් දුරස් වීම, ඈත් වීම, අයින් වීම කියන කාරණා. විවිච්ඡ කාමේහි විවිච්ඡ කුසලේහි. එතකොට අර ඒකත් එක්ක මිශ්‍ර වෙලා ලබන එක නෙමෙයි මෙතන එකෙන් ඈත් වෙලා ලබන එකක්, දුරස් වෙලා ලබන එකක්. හැබැයි ඔය ඈත් වීමේදී දුරස් වීමේදී දැන් ඔතන තියෙනවා සැලකිල්ලට ගන්න ඕන කාරණා දෙකක්. දැන් කාමයේ තියෙනවනේ අස්සාද සහ ආදීනව කියලා දෙකක් මූලික වශයෙන් නිස්සරණ කියලා තවත් එකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කොහොම තියලා මේ අස්සාද ආදීනව දෙක කල්පනා කරොත් සැලකිල්ලට ගත්තොත් දැන් අර සන්තුට්ඨියේදී නිතරම කාමයේ ආස්වාදයේ තමයි. මේ පැත්ත තමයි කල්පනා කරන්නේ, මේ පැත්ත තමයි බලන්නේ, මේ පැත්ත තමයි සාකච්ඡා කරන්නේ, මේ පැත්ත තමයි ඉස්මතු කරන්නේ, මේ පැත්ත තමයි මේ පැත්තටයි උනන්දු කරවන්නේ. ඔක්කොම ප්‍රචාරණය, වෙළඳ දැන්වීම සේරම හදනෝ, පෙළගස්සනෝ ඒ පැත්තට. කොයි පැත්තටද? ආස්වාදයේ පැත්ත. ආස්වාදයේ පැත්ත. ඉතින් මේ පැත්තට පුදුම තරම් පෙළගැස්මක් තියෙනවා. සරල දෙයක් කිව්වොත් මේ ප්‍රචාරණය සහ වෙළඳ දැන්වීම කියන ඒවා ටිකක් ගැඹුරින් නිරීක්ෂණය කරලා බලන්න. පුදුම තරම් මේ කාමයේ ආස්වාදයේ පැත්තට ඊටාම සූක්ෂමව, ඊටාම දක්ෂ විදිහට ප්‍රචාරණය කියලා දෙයක් තියෙනවා. දැන් අලෙවිකරණය කියලා විෂයක් තියෙනවනේ, මාකටිං කියලා. මේ මාකටිං වල නැත්නම් අලෙවිකරණ විෂයේ ප්‍රධාන කාර්යයක් ඒක. මේ කාමයේ පැත්තට පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පුද්ගලයා කරා ගෙන යෑම. ඔහුගේ මනස ඒවට කොයි විදිහටද යොමු කරන්නේ, පොළඹවන්නේ, උනන්දු කරවන්නේ කියන එක තමයි
මේ අලෙවි කරන විශේෂ ප්‍රධාන දේ. එහෙම තියෙනවා. එතකොට දැන් ඔය පැත්තට ගිහිල්ලා ඔය කාර්යයේ යෙදෙනකොට ආස්වාදයක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ පිළිගන්න දේශනා කළා තියෙනවා. අත්තිබික්කවේ කාමානං ආස්වාදෝ. නමුත් ඒකේ ගියාම තියෙන ලැබෙන අන්තිමට ලැබෙන වෙහෙස, අන්තිමට ලැබෙන දුක දක ගන්න පුළුවන් වෙන්නේ, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම දැක ගැනීම තමයි ආදීනව දකිනවා කියලා කියන්නේ. ඒ කාමයේ තියෙන වෙහෙස, පීඩාකාරී ගතිය, දුක ඒක දකිනවා කියන එක ආදීන. අන්න ඒක දැක්ක කෙනා තමයි මේ නෙක්ඛම්මයේ පැත්තට යන්නේ. එහෙම නැත්නම් විවිච්ඡේව කාමේ. කාමෙන් වියුක්ත වෙන්නේ, බැහැර වෙන්නේ. අන්න ඒ අවබෝධයෙන් යුතුව මේකෙන් බැහැර වෙලා ඉන්න කෙනෙකුට තියෙනවා ප්‍රීතියක් නේ. ප්‍රීතියක් තියෙනවා. ඒක. ඒ වගේම කිව්වා මේ කෙලෙස් දුරු කිරීමේ මාර්ගයේ උත්සාහ කරන කෙනාට, වැරවෑම් කරන කෙනාට නේ ඇති වෙනවා කියලා ඒ විදිහටම ප්‍රීතියක්. ඒක තමයි බොජ්ජංග පීති සම්බොජ්ජංගම් කියලා කිව්වේ. මෙතන බොජ්ජංගට්ටානීය ධර්මයේ මොකද්ද කියලා නෑ. නමුත් අපි ධර්මයේ තුලින් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ධර්මාබෝධයේ තියෙන නැත්නම් පීති. පස්සද්ධි කතා කරා ඊළඟට කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා. ඒතර නිකලස් භාවයේ පැත්තට යන්න පුද්ගලයාට වැඩ අඩු වෙනවා, කාර්ය අඩු වෙනවා, වගකීම් අඩු වෙනවා, හිතන්න තියෙන ප්‍රමාණය අඩු වෙලා බොහොම සංසුම් තැම්පත් අඩු ක්‍රියාකාරී, මන්ද ක්‍රියාකාරී, අඩු වේගෙන් ක්‍රියාත්මක වෙන කයක් සහ මනසක් ඇති වෙනවා. කාය දරත, චිත්ත දරත කියලා දෙකක් පෙන්නනවා. එක්තරා වෙහෙසකාරී ගතියක් මනසේ තියෙන. ඔය දැනට කියන්නේ ડિප්‍රෙෂන්, ස්ට්‍රෙස් වගේ තත්ත්වයක්. ඒව සංසිඳිලා ගිය අවස්ථාව තමයි චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ. ගොඩාක් දේවල් හිතන්න දේවල් නැහැ. එහෙම. මෙතෙන්දී අදහස් කරන්නේ 100% හිතේ කෙලෙස් අයින් වෙලා කියන අදහස නෙමෙයි. චිත්ත පස්සද්ධිය කියන්නේ. නමුත් සාපේක්ෂව මේ කාමයේ ආදීනව එහෙම තේරුම් අරගෙන ඒව ගැන ගොඩාක් හිතන්න අවශ්‍යතාවය නැතුව යන. සමහර දේවල් වල ආදීනව තේරුම් ගත්තයින් පස්සේ ඒව ගැන ලොකුවට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. සංකීර්ණ විදිහට හිතන්නේ නැහැ. ඒකෝට දැන් හිතන්න තියෙන අර වේගයෙන් මනස වැඩ කරන ගතිය අවම වෙලා එක්තරා මේ හැල්මේ යන ගතියක් තියෙනවා. අර පිම්මේ යන ගතිය අඩු වෙලා දැන් හැල්මේ යන ගතියකට හිත වැටෙනවා. චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධිය ගත්තත් එහෙමයි. ශාරීරිකව අර පිම්මේ ආපු ගමන උදේ නැගිට වෙලා ඉඳලා රැ උදින වෙලා වෙනකන් 365 දවසේ 24 පැයෙම කන්නේ බොන්නේ නැතුව විවේකයක් ගන්නෙ නැතුව කරපු දැඟලිල්ල කායික වෙහෙස, කාය දරතේ කියලා එකට කියනවා. ඒක දැන් නතර වෙලා. දැන් අර පිම්මේ අනේක නතර වෙලා දැන් හැල්මේ යන්නේ. අන්නේ ස්වභාවය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි. පස්සද්ධි සම්බොජ්ජංගට්ටානි. ධර්මත් එතෙන්දි කිව්වේ නෑනේ. ඒක මොකද්ද කියලා කිව්වේ නෑ. අත්තිබික්කවේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා ඒ වචන දෙකකින් විතරයි කිව්වේ. ඒවා විස්තර කිරීමක් අපිට ගැහුන්නේ නෑ. නමුත් අපිට මේ දෙක තේරුම් කරගන්න පුළුවන් වුණා. ඊළඟට අද අපි අවධානය යොමු කරනවා ඉතිරි බෝධි අංග දෙකට. ඒ තමයි සමාධි උපේක්ඛා. දැන් මෙතෙන්දී අපි සමාධි සම්බොජ්ජංගයට යමු වුණොත් එතනත් අත්තිබික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්පොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්පොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යා. කොහොමයි ඔක විස්තර කළා තියෙන්නේ. අත්ති බික්කවේ ශාවකයිනි අත්ති ඇත
තියෙනවා මෙන්න මෙහිම දෙකක්. මොකද්ද? සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං. සමත නිමිත්ත කියන එකට ත්‍රිපිටක සංස්කාරවරු අතිරේක පදයකට යෝජනා කරලා තියෙනවා. සමාධි නිමිත්තං කියලා. චට්ට සංගායනාවේදී අතිරේක පදයකට පෙන්නලා තියෙන එක තමයි ඔය අර පාදක සටහනක් පෙන්නන. සමාධි නිමිත්තං කියලා. එතකොට මොකද්ද මේ සමත නිමිත්ත නැත්නම් සමාධි නිමිත්ත? ඔය දෙකම හරි. මොකද මෙතනින් අදහස් කරන්නේ සමත සමාධිය. සමත සමාධිය අදහස් කරන්නේ. ඒ සඳහා නිමිති තියෙනවා. ඒකයි. හිත එක අරමුණකට යොමු වෙන, හිත තැම්පත් වෙන, හිතේ කලබල ගතිය අඩු වෙන සමත නිමිති තියෙනවා. මොනවද? මම හිතන්නේ මේ අපේ කල්යාණ මිත්‍රයන්ට ඒවා හිතා ගන්න පුළුවන් කියලා. චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙන, හිත ඒක අරමුණකට යොමු කරගන්න උපකාරී වෙන, විශේෂයෙන් අපි සම්ප්‍රදායික වචනයකින් කිව්වොත් නීවරණ ධර්ම යටපත් වෙන්න, යටපත් කරගන්න උපකාරී වෙන යම් යම් කමඨහන් තියෙනවානේ. ඔන්න ඒවා සමත නිමිති කියලා කියන්නේ. දැන් උදාහරණ හැටියට ගත්තොත් ආනාපාන සතිය සමත නිමිත්තක්. සමාධි නිමිත්තක්. එක අරමුණකට හිත යොමු කරගන්න, හිත තැම්පත් කරගන්න ඒක හොඳ ක්‍රමයක්. හුස්මට තමයි අවධානය. ඊළඟට එතනින් පස්සට කියලා තියෙන ඉරියාපත සතිය, ඉරියාපත පබ්බේ කියලා තියෙන කාරණා අපි මේ සතිපට්ඨාන දේශනාව පැත්තෙන් කතා කරන්නේ. ඉතින් සතර ඉරියව් සිහියෙන් පවත්වනකොට එතනත් හිතේ විසිරීම අඩු වෙලා හිතේ කාර්මුණකට යොමු වෙන ගතියක් තියෙනවානේ. එහෙම තියෙනවා. ඊළඟට ඔය අනුස්සති කමඨහන්. බුද්ධානුස්සති බුදු ගුණ සිහි කරන. එතකොට බුදු ගුණයට තමයි එතන අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. අනිත් නීවරණ ධර්ම යටපත් වෙලා හිත සමත තත්වයටපත් වෙලා තියෙනවා. කාමයේ අකුසලයේ පැත්තට හිත වැඩ කරන්නේ නැහැ දැන්. බුදු ගුණයයි මෙනෙහි කරන්නේ. නැත්තම් ධම්මානුස්සති දහමේ ගුණ මෙනෙහි කරන්නේ. එහෙම නැත්තම් සංඝානුස්සති ආර්ය ශාවක ගුණ මෙනෙහි කරන්නේ. ඒ වගේ. එහෙම නැත්තම් සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, කායගත සති, උපසමානුස්සති, මරණ සති ආදී වශයෙන් දක්වලා තියෙන ඔය ධර්මතාව පිළිබඳව පූර්ණ අවධානයේ සහිතව මනස පවත්වනකොට අන්න ඒක සමතේ සමාධියටපත් වීමක්, සමත සමාධියටපත් වීමක්. ඒක නිසා එවැනි නිමිති නැත්නම් එවැනි භාවනා කමඨහන් කියමු අපි. එවැනි භාවනා කමඨහන් එවැනි නිමිති අපි සලකන්නේ සමාධි නිමිති කියලා. සමාධි නිමිත්තක් නැත්නම් සමත මෙතන පාවිච්චි කරලා තියෙන්නේ සමත නිමිත්තන් කියන වචනේ. සමත නිමිත්තක්. ඒකට දැන් ඔන්න අපිට තේරෙනවා මේ වගේ නිමිති වලට යොමු වුණාම හිතේ தත්ත්වය මොකද්ද කියලා. චිත්ත ස්වභාවය මොකද්ද කියලා වැටහෙනවා. නේ? අර කෙලේශ ධර්ම යටපත් වෙලා හිතේ සංසුම් බවක් ඇති වෙලා තියෙනවා. හිතේ තියෙන අර නිකන් විසිරිච්ච ගතිය, කලබල ගතිය, නොසන්සුන් ගතිය අඩු වෙලා ගිහිල්ලා එක්තරා ප්‍රමාණයකට හිතේ සංසුම් බවක්, තැම්පත් බවක්, චිත්ත ඒකාග්‍රතාවයක්, සමත සමාධියක් ඇති වෙනවා. මොනවාද මේ සමත නිමිති වඩනකොට නැත්නම් මේ නිමිති වල යෙදිලා ඉන්නකොට. ඊළඟට මෙතන තව වචනයක් තියෙනවා අභ්‍යග්ග නිමිත්තන් කියලා. දැන් අභ්‍යග්ග කියන්නේ මොකද්ද? අභ්‍යග්ග නිමිත්තන්. අභ්‍යග්ග කියන වචනේ ඇත්තටම එන්නේ නොගැටෙන කියන අර්ථයේ තියෙන්නේ. අව්‍යාපාද කියන වචනෙන් එන්නේ මේක. අව්‍යාපාද. නොගැටෙන. නැත්නම් අභ්‍යාපජ්ජ කියන වචනේ නොගැටෙන කියන අර්ථේ. එතකොට මේ නොගැටෙන නිමිති මෙතන අදහස් කරන්නේ අභ්‍යග්ග නිමිත්ත කිව්වම ඒක තමයි මූලික වශයෙන් අදහස් කරන්නේ. මේවට ඒ තරම්ම අටුවාවලදී උදව් අපිට ලැබෙන්නේ නැහැ. මේවා අටුවා වලින් තෝරගන්න. දැන් අපි අටුවාවට ගිහිල්ලා බැලුවොත් අටුවාවේ
මේට අදාළ කාය සූත්‍රයේ අටුවාව තියෙනවා. නමුත් ඒකේ ඒ තරම්ම අභ්‍යග්ග නිමිත්තන්ති කියන එක අටුවාවට ගිහිල්ලා බැලුවොත් තස්සේව වේවචනං කියලා සමත නිමිත්ත ගැන කියලා තියෙනවා. සමතෝපි සමත නිමිත්තං ආරම්මනම්පි. අටුවාචාරින් වහන්සේට අදහසක් නැහැ. සමත නිමිත්ත කියලා තියෙනවා මිසක අරකමයි කියලා තියෙන්නේ. ඒකට අදහසක් දෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට අදහසක් ගන්න පුළුවන් පැහැදිලිව. මොකද අපි ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා බණ භාවනා කරපු ඇත්තන්ට මේවට අර්ථකථන සපයා ගන්න එක එච්චර දුෂ්කර නැහැ. ඒකයි. ඉතින් සමත නිමිති ඔන්න දැන් අපිට පැහැදිලි ඔය ආනාපාන සති, ඉරියාපත සති වගේ ඒවා ඊළඟට අනුස්සති භාවනාවල ඔය දස අනුස්සතියම සමත නිමිති හැටියට ගන්න පුළුවන්. ඒවා වඩනකොට අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් සමතේ වැඩෙනවා කියලා. ඊළඟට අභ්‍යග්ග නිමිති හැටියට ගන්න නොගැටෙන නිමිති. නොගැටෙන නිමිති කියන්නේ මොනවද? අව්‍යාපාද කියන අර්ථයෙන් තමයි ඔය අව්‍යාපාද කියන අර්ථයෙන් තමයි අභ්‍යග්ග යෙදෙන්නේ. එතකොට මොනවද මේ නොගැටෙන ඒවා? නොගැටෙන නිමිති. ඔය ද්වේෂය, තරහ වගේ ඇති ඇලීම සහ ගැටීම. ඇත්තට මේ දෙකම මෙතෙන්දී අයිති වෙනවා. ඇලෙන නිමිති, ගැටෙන නිමිති. මොනවද ඇලෙන නිමිති, මොනවද ගැටෙන නිමිති? හිත කලඹවන, හිත තදින් පිනවන. ඒ නිමිති වලට ගියාම ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි. නමුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙනවා හිත කලඹවන ස්වરૂපේ, හිත කලබල කරන ස්වરૂපේ නිමිති තියෙනවා. නිමිති කියන්නේ යම් අපි දකින අහන විදින දේවල්. ඒ ලක්ෂණ කියලා කියන්නේ නිමිති ලක්ෂණ තියෙන. හිත තදින් අලවන සුළු, කලඹන සුළු දේවල්. හිත ගැටෙන සුළු, හිත ප්‍රතික්ෂේප කරන, තදින් ප්‍රතික්ෂේප කරන නිමිති. තදින් කැමති වෙන, තදින් ප්‍රතික්ෂේප කරන ලක්ෂණයක තමයි ඝට්ටණය කියලා කියන්නේ. ගැටීම කියලා කියන්නේ. ඝෂ්ඨණය. භ්‍යග්ග නිමිති. එතකොට අභ්‍යග්ග නිමිති. තදින් හිත ගැටෙන, හිත අලවන නිමිති. අන්න ඒවා තියෙනවා. ඒවා මොකද කියන්නේ මෙතෙන්දී? තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒක මේ සිහිනුවණින් ඒව දිහා බලන්න ඕන. සමත නිමිත්ත, අභ්‍යග්ග නිමිත්ත දෙකට යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒවා නුවණින් මෙනෙහි කරනවා. ඒකයි කියන්නේ. එතකොට හිතේ අර සමාධිය ඇති වෙනවා. එතකොට දැන් මෙතෙන්දී ඇත්තටම මේ නිමිත්ත මගහරිනව නෙවෙයි. නිමිත්ත මගහරිනව නෙවෙයි. දැන් සමත නිමිත්ත නම් වැඩිමක් ගැන කියන්නේ. අභ්‍යග්ග නිමිත්ත, ගැටෙන නිමිත්ත මගහරිනව නෙවෙයි මෙතන කියන්නේ. ඒක නුවණින් මෙනෙහි කරනවා. සමත නිමිත්ත නුවණින් මෙනෙහි කරනවා. සමත කමඨහන. අභ්‍යග්ග නිමිත්ත නුවණින් මෙනෙහි කරනවා. අපි අර හුඟක් දේවල් පිළිබඳව නුවණින් මෙනෙහි නොකිරීම නිසා තමයි අපේ හිත ඔය නිමිති නිසා කැළඹෙන්නේ, කලබල වෙන්නේ. සමාධිය නැතුව යන්නේ. අසමාහිත තත්වයටපත් වෙන්නේ. දැන් අපි උවට සරල උදාහරණ ගත්තොත්, සරල උදාහරණ වලින් අපි කතා කරොත් අපි හිතමු මේ කාලගුණ, දේශගුණ තත්වයන් හිටි ගමන් වෙනස් වෙනවා. දැනුත් අපේ මම ඉන්න ප්‍රදේශයේ තදින් වර්ෂාව වැටෙනවා. ඔය ඇත්තන්ට තමයි ഘോഷාවක් හැටියට ඇහෙනවා ඇති. එතකොට මේ කාලගුණ, දේශගුණ තත්වයන් වෙනස් වෙනවා හිටි ගමන්. මිනිස්සු හිටි ගමන් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ ගුණධර්ම හිටි ගමන් වෙනස් වෙනවා. හැසිරීම රටාව වෙනස් වෙනවා. එතකොට මේවා බොහෝ වෙලාවට නිකන් අභ්‍යග්ග නිමිති. එහෙම නැත්නම් ඕවා ඉතාම හොඳ තත්වයට හැරෙනවා හිටි ගමන්. හරිම සුවදායක කාලගුණ, දේශගුණ තත්වයන් බවට පත් වෙනවා. ඉන්න මිනිස්යන්ගේ ගතිගුණ හරි සාමකාමී සංසුන් බවට හැරෙනවා. අපි හිතමු මේ සරල උදාහරණ කියන්නේ. දැන් මේවා ඇත්තටම අභ්‍යග්ග නිමිති. ඇලෙන්න සහ ගැටෙන්න හේතු වෙන නිමිති මේවා. යමක් සුවදායීම තත්වයට හැරෙනකොට එතන
හොඳ අවස්ථාවක් එළඹෙනවා ඇලීමට, රාගයට. අනිත් පැත්තෙන් යම්කිසි දෙයක් කටුක වෙනකොට, දුෂ්කර වෙනකොට ගැටෙන්න හේතුවක් වෙනවා. එතකොට මෙන්න මේ ඇලීමට, ගැටීමට පාදක වෙන తත්වය, ඇලෙන ගැටෙන ස්වභාවයට තමයි මේ අභ්‍යග්ග, මේ ව්‍යග්ග කියන්නේ. කැළඹෙන සුළු, ගැටෙන සුළු, ඇවිස්සෙන සුළු ස්වභාවය. එතකොට කැළඹිලා ඇවිස්සලා තියෙනකොට සමාධියක් නැහැ. අපි මේ කතා කරන්නේ සමාධි සම්බොජ්ජංගය ගැන. යම් වෙලාවක ඊට ඇවිස්සලා තියෙනවද, කැළඹිලා තියෙනවද, එතන සමාධිය නැහැ. හැබැයි මේ අපේ හිත කැළඹෙන්න, ඇවිස්සෙන්න හේතු වෙන නිමිති අපිට 100% අපේ ජීවිතෙන් අයින් කරන්න බෑ. දැන් මේ ෂණිකව වෙනස් වෙන කාලගුණය අපිට ඕන හැටියට හසුරවන්න බෑ. ඒක ෂණිකව වෙනස් වෙනවා. ඊළඟට ෂණිකව අපි හිතමු කෙනෙක් මිනිස්සෙක් වෙනස් වුණා කියලා. සංසුන් හිටපු මිනිස්සෙක් එකපාරට නිකන් කලබල වෙලා, ඇවිස්සලා, කෝප වෙලා නඩු කරන කෙනෙක් බවට පත් වුණා කියලා. ඉතින් ඒකත් අපිට ඕන හැටියට අපි කැමති විදිහටම පවත්වන්න බෑ. එහෙම ඇවිස්සෙනවා, වෙනස් වෙනවා, කලබල වෙනවා. ඔන්න එතකොට නිමිත්තේ ස්වභාවය. එතකොට මේ දැන් ඔන්න කැළඹෙන්න, අපිට කලබල වෙන්න, නොසන්සුන් වෙන්න අදාළ හේතු ඉස්මතු වෙලා තියෙනවා. ඔය හේතුව නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරොත් ඒක අභ්‍යග්ග නිමිත්තක් වෙනවා. නොකැළඹී සිටින්න හේතුවක් වෙනවා නුවණින් මෙනෙහි කරොත්. අර නිමිත්ත නුවණින් මෙනෙහි කරොත්. ඒකයි ඔක තත්ත්ව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, නුවණින් මෙනෙහි කිරීම කියන එක යෝජනා කරලා තියෙනවා. එහෙමනම් ඇත්තටම උතන තියෙන්නේ අපි සියුම්ම තේරුම් ගන්න ඕන. අපි හිතන්නේ මේ නිමිති කලඹවන සුළුයි කියලා. කලබල කරන, අවුස්සන සුළුයි කියලා මේ නිමිති. නිමිති වල එහෙම ගතියක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් අපි හොඳ සිහිනුවන යොදලා බැලුවොත් ඒ නිමිත්ත, ඒ සිද්ධිය, ඒ අපිට පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ, වැටහෙන දේ කලබල වෙන්න, නොසන්සුන් වෙන්න හේතුවක් නෙමෙයි. නුවණින් බැලුවොත්. නුනුවණින් බැලුවොත්, අයෝනිසෝ මනසිකාර විදියට බැලුවොත් නම් ඒක කලබල වෙන්න, අසමාහිත වෙන්න හේතුවක් විය හැකියි. නමුත් නුවණින් බලන්න තමයි අපි මෙතෙන්දී පුරුදු වෙන්නේ. ඔන්න ඔය විදියට අපිට නිර්දේශ වෙලා තියෙන සමත කමඨහන් වැඩිමත්, සාමාන්‍ය සිද්ධි නුවණින් විමසීමත් තමයි සමත සමාධි සම්බොජ්ජංගයට ආහාරය වෙන්නේ. ඒකයි සමත නිමිත්ත, අභ්‍යග්ග නිමිත්ත කියලා කිව්වේ ඒකයි. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. එතකොට සමත නිමිත්ත නුවණින් මෙනෙහි කරනවා. එතකොටත් සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට අභ්‍යග්ග නිමිත්ත නුවණින් මෙනෙහි කරනවා. කලබල වෙන්න, නොසන්සුන් වෙන්න හේතු වෙන දේවල් තමයි ව්‍යග්ග නිමිති කියලා කියන්නේ. කලඹවන සුළු, අවුස්සන සුළු, කලබල කරන සුළු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතන ධර්මතාවයි. අන්න ඒවා අපිට මගහරින්න බෑ. ඒවා මගහරින්න බෑ. එතෙන්දී අපි ඒ සිද්ධිය නුවණින් මෙනෙහි කරනවා. එතකොට අපේ හිත සමාධිමත් වෙනවා. තැම්පත් වෙනවා, සංසුන් වෙනවා. ඒකයි. දැන් අපි මේ දවස්වල බරපතල විදියට කලබල වෙලා තියෙන නිමිත්තක් තමයි මේ රෝගය. නේ? වේගයෙන් රෝගයක් පැතිරිලා යනවා. සමහර වෙලාවට ඒ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ඊටාම මරණීය රෝගයක් පැතිරිලා යනවා වේගයෙන්. එතකොට මේක සාමාන්‍යයෙන් කැළඹෙන, අසමාහිත තත්වයටපත් වෙන හේතුවක්. කෙනෙකුට එහෙම හේතුවක් වෙන්න මොකක් කලබල වෙනවා. බය වෙනවා, තැති ගන්නවා. නමුත් දැන් මේකට ටිකක් සිහිනුවන යොදලා බැලුවොත් මොකද්ද තත්ත්වය? එතකොට මේක ධර්මතාවයක් හැටියට, හේතුඵල ධර්මතාවයක් හැටියට තේරෙනවා. ඊළඟට ඒකත් එක්ක අපි කොහොමද කටයුතු කරන්න ඕන? ඉවසීමෙන්, කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කියන ටික අපිට වැටහෙනවා. අවබෝධ වෙනවා. එතකොට දැන් අපේ අර තිබුණු අර අවිශ්චිච්ච ගතිය, කලබල වෙච්ච ගතිය, නොසන්සුන් වෙච්ච ගතිය පහ වෙලා යනවා.
හිත සමාධිමත් වෙනවා කියන්නේ. ඒකයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට සමාධිය බෝධිඅංගයක් වෙන්න නම් සමාධි සම්බොජ්ජංගම් භාවේති බෝධිඅංගයක් වෙන්න නම් මේ සමත නිමිති අභ්‍යග්ග නිමිති යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නොනින් මෙනෙහි කරන්න. ඒ අනුව අර විවේක නිශ්චිත වෙනවා, විරාග නිශ්චිත වෙනවා, නිරෝධ නිශ්චිත වෙනවා, ඔස්සග්ග පරිණාමනේ වෙනවා. මේ පැත්තට එහෙම යනකොට විවේකය ඇති වෙනවනේ. කාය විවේකය, චිත්ත විවේකය ඇති වෙනවා. නැත්තම් අර හිත ලොකු අවිවේකයකට වැටෙනෝනේ මේක නුනුවණින් මෙනෙහි කරපුවා. නමුත් නුවණින් මෙනෙහි කරපුවායින් පස්සේ මේක විවේකයට වැටෙනවා. විරාගය, නොයල්මට, නිරෝධය, ක්ලේශ දුරු වීමේ පැත්තට, ඔස්සග්ග අතහැරීම පැත්තට හිත ක්‍රමයෙන් යොමු වෙලා තියෙනවා. නේ? අතහැරීම කියන එක දැන් ඔස්සග්ග කියන්නේ අත්හැරීම, ග්‍රහණයෙන් මිදීම කියන එක. ඒ කියන්නේ හිතින් යමක් දැඩිව ග්‍රහණය කරගෙන ඉඳීම අඩුවීම තමයි ඔස්සග්ග කියලා කියන්නේ. ඒක ක්‍රමයෙන් ග්‍රහණය අත්හැරීම ක්‍රමයෙන් වැඩි වෙනවා. අල්ලගෙන ඉන්න ප්‍රමාණය ක්‍රමයෙන් අතහැරීගෙන යනවා. දැන් මට එක කෙනෙක් කිව්වා මේ ජීවිත ආශාව කියන එක අපි දැඩිව අල්ලගෙන හිටියා. මේ ජීවිතය කියන එක නමුත් මේ කොරෝනා සිද්ධිය නිසා මේ වෛරස් පැතිරීමයි ඒවත් එක්ක මේ ලෝකේ සිද්ධ වෙන සිද්ධි නිසා මේ දැඩිව ජීවිතය කියන එක අල්ලගෙන සිටපු ඒ මානසිකත්වයේ ලිහිල් වෙලා ගියා කියලා. ඒ කියන්නේ දැන් මේ ජීවිතයේ තියෙන අස්තිරභාවය හුඟක්ම මේකෙන් ප්‍රත්‍යක්ෂ වුණා. ඊළඟ සමහර දේවල් අල්ලගෙන හිටි දැඩි දේවල්, ඔය දැඩි ආසව වගේ දේවල් මට හුඟක් සිද්ධි කෙනෙක් කිව්වා දැන් අපි හිතින් අල්ලගෙන තියෙන දේවල් මෙන්න මේ වගේ දේවල් මේ. එතකොට දැන් මරණයක් අවසන් කටයුතු කෙරෙන්න ඕන මෙහෙමයි කියලා අපි එක්තරා ෆෝමැට් එකක් හදාගෙන තියෙනෝනේ ආකෘතියක්. ඉතින් එහෙම නොකරොත් හොඳ නැහැ. එහෙමමයි වෙන්න ඕන කියලා. නමුත් ඉතින් මේ සිද්ධියේදී කිසිම ඥාති සම්බන්ධයක් නැතුව කිසිම ආගමික වතාවතක් නැතුව කෙනෙක්ගේ ජීවිතයේ අවසානයේ සිද්ධ වෙනවා. නොදන්නා පිරිසක් අරගෙන ගිහිල්ලා ඥාතියෙක් මිත්‍රයෙක් හිතවතෙක් කවුරුවක්වත් නෙවෙයි සෞඛ්‍ය සේවා අංශයේ කවුරු හරි කීප දෙනෙක් අරන් ගිහිල්ලා ක්‍රිමේටර් එකට දාලා පොච්චලා දානවා. ඒ තැනත්තාගේ ශරීරය. වෙනද ඥාති මිත්‍රාදීන් එකතු වෙලා සැරසිලි කරලා ඔඩි ඇදලා ආගමික වතාවත් කරලා තමයි ඒක තමයි එහෙම වෙන්න ඕනේ කියන අදහස තමයි ඔළුවේ තිබ්බේ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. මේක නුවණින් මෙනෙහි කරපුවායින් පස්සේ මේක 아무තු දෙයක් නැහැ. 아무තු දෙයක් නැහැ. ජීවිතයේ ඔය ධර්මයේ කියලා තියෙන්නේ කලේවරස්ස නික්කේපෝ කියලා. අන්තිමට මරණ ධර්මතාවයේදී සිද්ධ වෙන්නේ කුණ මල කුණ කියලා අපි ඒකට කියන්නේ. මල කඳ, මල කය, මෘත ශරීරේ බැහැර කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඕක බැහැර කිරීමට අපි නොයේ ක්‍රම හදාගෙන තිබුණා. ඒවට අදාළ අවමංගල උත්සවය කියලාත් නේ ඒකට කියන්නේ. අවමංගල උත්සවය. මේව හදාගෙන තිබුණා. නොයේක් දේවල් ඒකට එකතු කරගෙන අනවශ්‍ය දේවල් විකාර එකතු කරගෙන කරා. හැබැයි දැන් ඒවා හොඳට නුවණින්ම ප්‍රඥාවටම තේරිලා අත්හැරිලා තියෙනවා. ඒවා මනසින් අත්හැරිලා යනවා අවබෝධයත් එක්ක හැබැයි. එහෙම නැතුව අත්හැරුණොත් එහෙම ඔස්සග්ගේ වුණොත් එහෙම ඒක පීඩාවක් වෙනවා. අවබෝධයෙන් තොරව යමක් අත්හරින්න සිද්ධ වුණොත් අත්හැරුණොත් පීඩාවක් වෙනවා. ඉතින් සමහර අයට ඒක පීඩාවක් වෙලක් තිබුණා. තමන්ගේ ඥාතියෙක් මැරුණා. ඥාතියින් මැරුණම කිසිම දෙයක් කරන්න බලන්නවත් අවසන් කටයුත්තට සම්බන්ධ වෙන්නවත් ඉඩක් නැහැ. නන්නා දුනන පිරිසක් විසින් ඒ අවසන් කටයුත්ත කරලා දානවා.
මෙන්න මේ වගේ ටිකක් ගැඹුරින් නුවණින් මෙනෙහි කරොත් තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කරොත් අපේ හිත නොසන්සුන් වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. හිත සංසුන්. ඇයි? ඒක එහෙම තමයි. ඒකට හේතුඵල ධර්මානුකූලව ඒ දේ සිද්ධ වෙන්නේ එහෙමයි කියලා. ඒවා නිකන් හිත කලඹවන, හිත නොසන්සුන් වෙන සිද්ධි. නිමිති සාමාන්‍යයෙන් නම්. එහෙම සිද්ධි අපේ රටේ නම් එහෙම වුණා. අපේ රටේ එහෙම ලංකාවේ එහෙම තියෙනවා. අවසන් කටයුතු කරන්න ඕන මෙහෙමයි කියලා. එහෙම කරන්න බැරි වුණොත් සමහර වෙලට ඒක ලොකු රණ්ඩුවක්. ඒක විශාල කලබගෑනියක් බවට පත් වෙනවා සමාජීය වශයෙන්. ඊට අදාළ පුද්ගලයන්ගේ හිත පුදුම තරම් අසමාහිත වෙනවා. නොසන්සුන් වෙනවා, කලබල වෙනවා. කෙලෙස් හැදෙනවා. නමුත් නුවණින් මෙනෙහි කරොත් මේ නිමිති, මේ අභ්‍යග්ග නිමිති කැළඹීමට, නොසන්සුන් වීමට හේතු වෙන නිමිති නුවණින් කල්පනා කරොත් ඇත්තටම සමාහිත තත්වයට හිතපත් වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අනුප්පන්නස්සවා සමාධි සම්පොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්පොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය අත්තිබික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර. අපි සබ්බාසෝ සූත්‍රයෙන් ප්‍රවේශ වෙලා හිටියට මේ දැන් අපි අවධානය යොමු කරේ කාය සූත්‍රයට. ඉතින් ඔන්නෝම ඔය සමත නිමිති, අභ්‍යග්ග නිමිති නුවණින් මෙනෙහි කරොත් හිත සමතයටපත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. ඔන්න දැන් එතකොට අපේ නොසන්සුන් වෙන පැත්තට නෙමෙයි හිත සංසුන් වෙන පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඒකයි. ඉතින් විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමයෙන් කියපු විදිහට දැන් මේ පැත්තට යන්නේ. ඊළඟට මේකේ තියෙන අන්තිම බෝධිඅංගයටත් අපි අවධානය යොමු කරමු. කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්පොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්පොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. එතනත් කියන්නේ අත්ති බික්කවේ උපේක්ඛා සම්පොජ්ජංගට්ඨානීය ධම්මා කියලා විතරයි. මොනවද කියලා කියන්නේ නැහැ. එතන විස්තරයක් නැහැ. වෙනත් තැන්වල සමහරට විස්තර කරලා තියුණු නිසා වෙන්න පුළුවන්. බොජ්ජංගට්ඨානීය ධම්මා උපේක්ඛා සම්පොජ්ජංගට්ඨානීය ධම්මා කියනවා. දැන් ඒකත් අපිට අවබෝධ කරගන්න ඕන. මොනවද? උපේක්ඛා බොජ්ජංග ධර්මයේ වැඩෙන ඒ ධර්මතා කියලා. එතකොට උපේක්ඛා කියන එකට මොකද්ද අපි තේරුම් අරන් තියෙන්නේ? මම මුලින් කිව්වා මදහත්ව සිතන, මදහත්ව කටයුතු කරන ලක්ෂණය උපේක්ඛා කියලා කියනවා. මධ්‍යස්තව හිතන, මධ්‍යස්තව කටයුතු කරන ස්වභාවය උපේක්ෂාවේ තියෙන. කිසිම බරපතල තත්වයක් පිළිබඳව අන්තගාමීව හිතන්නේ නැහැ. ඒ වගේම අන්තගාමීව ක්‍රියා කරන්නේත් නැහැ. නිතරම මදහත්ව සිතන, මදහත්ව ක්‍රියා කරන ලක්ෂණය තමයි උපේක්ඛා කියලා කියන්නේ. ඒක හැබැයි අවබෝධයකින් කරන කටයුත්තක්. අවබෝධයෙන් කරන වැඩක්. එතකොට මේ මදහත්ව සිතන්න, මදහත්ව කටයුතු කරන්න කොහොමද? අපි කොහොමද ඒක පුරුදු වෙන්නේ? උපේක්ෂාවට එන්නේ. ඉතින් ඔතෙන්දි තමයි මේ හුඟක්ම විපස්සනාව තමයි මෙතෙන්දි උපකාරී වෙන්නේ. මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයේ නුවණින් මෙනෙහි කිරීම. තමයි මෙතන උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ කියලා. මදහත්ව සිතන්න, මදහත්ව ක්‍රියා කරන්න උපකාරී වෙන ධර්මතා මොනවාද? විපස්සනා, විදර්ශනා, යථාභූත ඥාන දර්ශන. මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයේ නුවණින් මෙනෙහි කිරීම තමයි. අපි ගත්තොත් මොනවාද මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය? නැත්නම් අපි ඒවට කියන පොදු ලක්ෂණ කියලා කියනවා. අපි දන්නව කාරණා. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්චසමුප්පන්නතා. ඔන්නෝව මෙනෙහි කිරීම තමයි. හිත
උපේක්ෂාවට වැටෙන්නේ එහෙමයි. මදහත්ව සිතන්න, මදහත්ව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ එහෙමයි. කොයි දෙයක වුණත් අනිත්‍ය ස්වභාවය. නිට්ටය නෑ. මම ඔය කියපු කාරණේ මම නිදර්ශනයට ගත්ත කාරණේ ඔබට මතකයි. අර මේ දවස්වල අපේ ඥාතිවරුන්ගේ අවසන් කටයුතු කිරීම කියන එක. මේක බලපාන්නේ ජීවත් වෙලා ඉන්න අයට, මැරිච්ච අයට නෙමෙයි. ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට. එතකොට මේක පිළිබඳව මදහත්ව හිතන්න, මදහත්ව ක්‍රියා කරන්න මනස හැදෙන්නේ කොහොමද? මනස හැදෙන්න නම් මේ දේවල් වල මේ අපි හදාගෙන තියෙන කොයි ආකෘතියක් අනිත්‍යයි කියන එක වැටහෙනවා. දැන් අපි අවසන් කටයුතු කිරීමට අදාළ ආකෘතියක් හදාගෙන තියෙනවා. ෆෝමැට් එක. මෙහෙම කරන්න ඕන, මේ දේවල් කරන්න ඕන. මෙහෙම සුදු අඳින්න ඕන, කොඩි අඳින්න ඕන. පාංශුකෝල පූජා කරන්න ඕන, පෙට්ටි වල දාන්න ඕන, මෙහෙම කරන්න ඕන නේ. එහෙම ආකෘතියක් හදාගෙන තියෙනවා. ඒ ආකෘතිය ඔකට සංස්කාරය කියලා අපි කියනවා. ඒ සංස්කාරය උපාදාන කරගෙනත් තියෙනවා. එතකොට මේ ආකෘතිය සංස්කාරයක් බව දැකීම. ඒක අනිත්‍ය බව දැකීම. ඒක අනාත්ම බව දැකීම. ඔය ටික දැක්කනම් ප්‍රධාන වශයෙන්ම මේක සංස්කාරයක් කියලා. අපි හදාගත්ත ආකෘතියක් කියන එක නුවණින් දැක්කොත් එතනම මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ඒකයි තියෙන්නේ. එහෙමනම් උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධර්මවලට අයිති වෙන්නේ විදර්ශනා, විපස්සනා, යථාභූත ඥාන දර්ශනය. මේ නාම රූප ධර්මවල අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කිරීම, අනත්ත් ලක්ෂණය මෙනෙහි කිරීම, විපරිණාමය මෙනෙහි කිරීම, සමුදය වය මෙනෙහි කිරීම, හේතුඵල ධර්මතාව මෙනෙහි කිරීම. මේ වගේ ගැඹුරු ධර්මතාව මෙනෙහි කිරීමෙන් තමයි හිත උපේක්ෂාවට එන්නේ. මදහත්ව සිතන්නත්, මදහත්ව ක්‍රියා කරන්නත්. ඒකයි. ඉතින් ඔන්න උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියන්නේ ඕක. ඕක අටුවාවේදී ධර්ම විස්තරවලදී කියලා නැතු වුණාට අපිට අත්දැකීමෙන් තේරෙනවා අපේ හිත උපේක්ෂාවට වැටෙන්නේ කොයි විදියට හිතුවමද කියලා. අන්තගාමීව හිතුවොත් හිත මදහත්ව හිතන ගතියක් නැහැ. මදහත්ව ක්‍රියා කරන්න බෑ. සංසුන් වෙන්නේ නැහැ. නමුත් අපි ඔය අනිත්‍ය අනාත්ම ආදී පොදු ධර්මතා ස්වභාවික තත්වයන් හොඳට මෙනෙහි කරොත්, නුවණින් මෙනෙහි කරොත් අපේ හිත මදහත් තත්වයට වැටෙනවා. මදහත්ව එතන ඉඳලා ඒ සිද්ධිය පිළිබඳව මධ්‍යස්තව හිතන්න පුළුවන් වෙනවා. මධ්‍යස්තව ක්‍රියා කරන්න පුළුවන්. හුඟක් අයට ඔය සිද්ධිය තෝරලා දෙන්න අපිට ටිකක් දුෂ්කර වුණා. දැන් මා සමග පෞද්ගලිකව ඔය සම්බන්ධයෙන් විශාල ප්‍රකම්පණයට පත්වෙච්ච අය කතා කරා. තමන්ගේ මව හෝ පියා හෝ ඊටාම සමීප ඥාතිවරයෙක් හෝ දරුවා කවුරු හෝ වේවා මෙහිම මැරුණා මේ විදියට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒක හරීම ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක් කියලා විශාල කම්පනයක්. විශාල අසමාහිත තත්ත්වයක්, නොසන්සුන් වීම, බරපතල විදියට දුක් වීම, පසුතැවීම හදාගෙන තියෙනවා. ඉතින් අපිට ඒක මධ්‍යස්තව හිතන්න මේ කොයි දෙයක් අනිත්‍යයි. නිට්ටය නෑ. අපි හදාගත්ත ආකෘති කොහොමද නිට්ටය වෙන්නේ? අපි හදාගත්ත ආකෘතිය නිට්ටයයි කියලා හිතාගෙන ඒකට නිට්ටය සංඥාව ඇති කරගෙන උපාදාන වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ ස්වરૂපයක් මේ තියෙන්නේ. එහෙනම් උපේක්ඛාවට අපේ මනස එන්නේ ඔය මධ්‍යස්ථ චින්තනයේට, මධ්‍යස්ථ වැඩ කිරීමේ කලාව බොහොම ගැඹුරු සංසුන් බවක් ඇති වෙන්නේ ඒකයි. හරියට මේවා නුවණින් මෙනෙහි කරත් හොඳයි. එතකොට අපි ඔය විදිහට මේ බොජ්ජංගට්ඨානීය ධර්ම මේ සාකච්ඡා කරගෙන ආවේ. ඒ බෝධිඅංගය වැඩෙන්නේ කොහොමද? ඒ අපේ මදහත් බව නැත්තම් ඕවා සමහර වෙලාවට ඔය දේවල් මේ වෙනත් විදිහකට අර්ථකථන වෙන අවස්ථාවලුත් තියෙනවා. ඔය සමහර දේවල් එච්චර ගණන් ගන්න නැතුව ඉන්න එක
සමහරු උපේක්ෂාවෙන් ඉන්නවා, මදහත් පවෙන් ඉන්නවා කියලා එහෙමත් කියනවා. ඒක ඉතින් උපේක්ෂාව නෙමෙයි. ඒක Tamanට අවශ්‍යතාවය නැති නිසා හරි මොකක් හරි. නමුත් උපේක්ෂාවේ ස්වභාවය තමයි ඒ ධර්මතාවය ගැඹුරින් අවබෝධ කරගෙන. ඒ අවබෝධයේ තුල තමයි මේ මධ්‍යස්ථ භාවයෙන් යුතුව ඉන්නේ. අන්තයට වැටෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, නොසන්සුන් වෙන්නේ නැතුව, කෙලෙස් ඇති කරගන්න නැතුව ඉන්න ලක්ෂණය අවබෝධයෙන් ආපු ගමන. ඉතින් අපිට ওই தත්ත්වය ඇති කරගන්න පුළුවන්. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් මදහත්ව හිතන්න, මදහත්ව ක්‍රියා කරන්න, මධ්‍යස්තව හිතන්න, මධ්‍යස්තව ක්‍රියා කරන්න, අන්තගාම වලට නොඇති. ඒක එහෙමම විය යුතුයි හෝ එහෙම නොවිය යුතුයි හෝගේ අන්ත තියෙනවනේ. එහෙමම වෙන්න ඕන. එහෙමම වෙන්න අවශ්‍ය නැහැ කියලා ඔහොම අන්ත දෙකට යනවනේ අපි. ඒ අන්ත දෙකටම නොයා. මධ්‍යස්තව මදහත්ව හිතන්න, කියන්න, කරන්න පුළුවන් හැකියාවට තමයි උපේක්ඛා කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එනකොට අපි අර අන්ත වලින් ගැලවිලා, කෙලෙසුන්ගෙන් මිදිලා බොහොම ශාන්ත සංසුන් මනසක්, ගැඹුරු නිසල ජලාශයක් වගේ තත්වයට අපේ හිතපත් වෙනවා. ඉතින් ඔන්න ඔහොම. එතකොට ඔය කුසල් වඩා ගත්තම තමයි ඔය දැන් භාවනා පරියාය. ආපහු අපි සබ්බාසව සූත්‍රයට ගියොත් ඔය භාවනා පරියාය. ඔය කුසල් වඩා ගැනීමෙන් තමයි ඔය ආසව දුර වෙන්නේ. දැන් ඔය මං කිව්වේ ඒක ආසවයක්. අවසන් කටයුතු මෙහෙම කරන්න ඕනේ කියන්නේ ආසවයක්. හැබැයි ඔක ආසවයක් කියලා කියන්නවත් සමහරු කැමති නැහැ. ඒකට දීලා තියෙන අර්ථකථන, ඒවට දීලා තියෙන වටිනාකම් හරහා හිතන කෙනෙකුට මේ විදිහටයි මේක කෙරෙන්න ඕන කියලා හිතාගන්න එක ආසවයක් කියලා කියන්න හරි අමාරුයි. ඉතින් මම ඔය ආසව ගැන කතා කරද්දී මුලිනුත් කියලා ඇති සමහර ඒවට ආසව වලට පිටකවර වැටලා තියෙනවා. ආගමික පිටකවරයක්, සංස්කෘතික පිටකවරයක් කොහොම වැටිලා තියෙනවා. වැටිලා ඒ ආසවේ වැහිලා තියෙන්නේ. ආසවයක් බව දකින්නවත් බෑ. දැන් සංස්කෘතික පිටකවර වලට මම නිදර්ශන වශයෙන් කියලා තියෙන ඔය අපේ සංස්කෘතික උත්සව තියෙන. අලුත් අවුරුද්ද කියලා එකක් තියෙන ලංකාවේ නම් ඕක එකක්. ඉතින් ඕකෙදි කරන දේවල් අන්තිම අමන වැඩ කරන්නේ. හැබැයි මේ අමන වැඩ කරන්නම ඕනයි කියන අදහසේ ඉන්නවා. නුවණින් බැලුවොත්, ප්‍රඥාව මෙහෙවල බැලුවොත් පේනවා මේවා හරිම අමනෝඥ මෝඩ වැඩ කියලා. ඒකෙදි කරන්නේ සාතිශය බහුතරයක් වැඩ ඒවා. මුදල් නාස්ති කරන, පරිසරය දූෂණය කරන වැඩ. එහෙම දේවල් කරන්නේ. ඊළඟට ආගමික පිටකවර. මම ඕකට හුඟක් නිදර්ශනය ගන්නෙ ලංකාවේ ආගමික ආගමික වැඩ. ප්‍රධාන ආගමික උත්සවයක් තියෙන වෙසක් උත්සවය කියලා. වෙසක් පොසොන් ඇසල කියලා දැන් ඕක තව වැඩි වෙලා තියෙනවා. ඒවයි කරන දේවල් දිහා බැලුවොත් හරිම අර්ථ ශූන්‍ය දේවල් කරන්නේ. හැබැයි ඒවා ආසව වෙලා තියෙන්නේ. ඒ එහෙමම කරන්න ඕන, ඒ විදිහටම කරන්න ඕන කියන දැඩි මතේ ඉන්නේ. ඉඳගෙන කටයුතු කරනවා. කවදාවත් ඒක දිහා විවෘත මනසකින් බලන්නේ නැහැ. මේක කළ යුත්තක්ද නොකළ යුත්තක්ද, මේකේ හරයක් තියනවද අර්ථයක් තියනවද බලන්නේ. ඒක මුල් බැසගත්ත සම්ප්‍රදායගත වෙච්ච මතයක්, ආසවයක් වෙලා තියෙනවා. ඔය වගේ දේවල් තියෙන. ඉතින් ඕක පොඩ්ඩ හරි එහෙම වුණ ගමන් රණ්ඩු කර ගන්නවා. ගහමරා ගන්න තැනටම යනවානේ. ඒකයි තියෙන්නේ. ඔය වගේ ඕනතරම් තියෙනව දක්වන්න පුළුවන්. මම අර ආහාර නිවාස ඇඳුම් බෙහෙත් වලින් කිව්වේ. ඒ වගේ ඔය ආගමික සංස්කෘතික දේවල් වලින් දේශපාලන ඔය නොඑක් දේවල් වල ආසව තියෙනවා. ඒවා දකින්නවත් මිනිස්යන්ට පුළුවන් කමක් නැහැ. දැන් මම තව සරල උදාහරණයක් කියන්නම්. මිනිස්සු හදාගෙන තියෙනවා ජාතික පොඩි කියලා වර්ගයක්. ජාතික පොඩි. හැම රටේම ඔහොම එකක් තියෙනවා. ජාතික පොඩියක් කියලා. ඉතින් ඕකට මොනවා හරි පාට ටිකක් දාලා, වර්ණ සංකේත ටිකක් දාලා එහෙම එකක් හදාගෙන තියෙන හැමෝම. ජාතික පොඩි. දැන් ජාතික පොඩිය සංස්කාරයක් කියලා කිව්වොත් එහෙම ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ජාතික පොඩිය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය උපාදාන කරගෙනත් ඉන්න ඔය ජාතියේ අය ඔක්කොමලා.
මේක අපේ ජාතික කොඩිය, මේකෙන් කියන්නේ මේක, මේ පාටෙන් කියන්නේ මේක, මේ සංකේතයෙන් කියන්නේ මේක කියලා ඕම විශාල ලොකු සංස්කාරයක් හදලා තියෙනවා. ඒ සංස්කාරය උපාදාන කරගෙන තියෙනවා. අර දිලාවත් අර කොඩියේ තියෙන පොඩි ඉරක් හරි වර්ණයක් හරි චූටි දෙයක් හරි කවුරු හරි වෙනස් කෙරුවොත් මොකද වෙන්නේ? අන්න ඇති වෙන ගැටලුව. ඒකයි තියෙන්නේ. ඉතින් නමුත් අපේ කොඩිය අපිට කොඩි දෙකක් තියෙනවා කියලා හිතන්න. ආගමික කොඩියක් තියෙනවා. පාට පහක් සහිත කොඩියක් අපිට තියෙනවා. අපි ඔකට බෞද්ධ කොඩිය කියනවා. ජාතික කොඩිය කියලා එකක් තියෙනවා. සත්ව රූපයක් ඇතුල් කරලා තවත් සංකේත ටිකක් ඇතුල් කරලා බෝකොළ ඒව මේවා දාලා වර්ණ කීපයක් සම්බන්ධ කරලා බෝඩර් එකක් දාලා ඔහොම එකක් අපි හදාගෙන තියෙනවා. ෆ්ලැග් එකක් කොඩිය. දැන් මේක සංස්කාරයක් කියලා දකින්න පුළුවන් ද ලේසියෙන් කෙනෙකුට? අපි හදාගත්ත සංස්කාරයක් කියලා දකින්න අමාරුයි. නමුත් මේක හදපු ගමන්ම ඒකට උපාදාන වෙනවා. උපාදාන වෙලා ඉතින් ඒක දැඩිව ගන්න. මම ඔය මේ ආසව දකින්න පොඩි පොඩි අවදි කිරීම කළේ මේ හරහා අපේ කල්යාණ මිත්‍රය උත්සාහ කරන්න තමන් තුල තියෙන ආසව දකින්න. අනිත් අයගේ නෙමෙයි තමන් තුල තියෙන ආසව දකින්න. ඒක තමයි මේ ආසව සබ්බාසව සංවර පරියාය සබ්බාසව සූත්‍රය හරහා අපි ආපු තැන. ඉතින් හොඳයි මම ඔය සබ්බාසව සූත්‍රයේ ඇසුරින් තව සාකච්ඡාවක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඔය මේ ආසව සංස්කෘතික ආගමික වශයෙන් තියෙන ඔය ආසව ගැන තව ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය සූත්‍රයේ තියෙන කාරණා ටික ඔතකින් අවසන් වෙනවා. අන්තිමට තියෙන්නේ භාවනා පරියාය. භාවනා පරියායට ඉදිරිපත් වෙලා තියෙන ඔය බොජ්ජංග ධර්ම 7. සති ධම්ම විචි විරී පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බෝධිඅංග ධර්ම 7. ඒවත් අපි සාකච්ඡා කළා. ඒවා බෝධිඅංග බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි කතා කරේ සමාධි උපේක්ඛා දෙක. ඉතින් හොඳයි මම හිතනවා සාකච්ඡාවතකින් අපි නතර කරලා වෙනදා වගේ අපි පොඩි කාලයක් ඉතිරි වෙලා තියෙන නිසා මේ අපේ ධම්සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට ඊට අවකාශයක් ලබා දෙමු. මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමන්ගේ අවබෝධයේ දැනුම ධර්ම අවබෝධයේ බෙදා හදා ගන්න අවස්ථාවක් කරගමු කියලා මතක් කරනවා. හොඳයි ඒ සඳහා අවස්ථාව. දැන් අපි ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනකොට විවිධාකාර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය නානත්වය වෙනස් නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් එතකොට ඉන්ද්‍රිය නානත්වය අනුව ඔය ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වයේ ඇති වෙන පුද්ගලය වෙනස් අයුරින් සමාධිය, ප්‍රඥාව වඩනවා. එතකොට ඒ අය ඒ විදිහට තමයි විදර්ශනා මාර්ගයට එළඹෙන්නේ. ඉතින් එතකොට දැන් සමහරුන්ගේ ප්‍රඥා ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි දෙකම බහුලව වැඩෙන නිසා ඒගොල්ලන් සම්මතයයි විදර්ශනාවයි දෙකම යුගනන්ද වශයෙන් වඩමින් ඒගොල්ලන් විමුක්ති මාර්ගයට එළඹෙනවා. ඒ දෙක අරියත් භාවය සාක්ෂාත් කරනවා. එතකොට තව පුද්ගලයේ විදර්ශනා දෙකම විදර්ශනාවයි සමතය දෙකම වඩනවා. මොකද සමාධි ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි දෙකම වැඩිලා තියෙනවා. නමුත් එයාගේ සමතේ වඩන්න සමාධි ඉන්ද්‍රිය දියුණු ප්‍රඥා ඉන්ද්‍රියට වැඩිය. එතකොට අර පළවෙනි පුද්ගලයාට බුද්ධ ධර්මයේ අඳුන්වලා තියෙනවා සුඛා ප්‍රතිපදා චිත්තා බින්‍යා කියලා. නේද ස්වාමීන් වහන්සේ? එතකොට දෙවෙනි පුද්ගලයා ඒ දැන් සමාධි ඉන්ද්‍රියයි දෙකම වඩනවා. නමුත් එයාගේ සමතේ තමයි වැඩි. එතකොට එයා සුඛ ප්‍රතිපදා ගන්ධා බින්‍යා වශයෙන් හඳුන්වලා තියෙනවානේ.
එතකොට තුන්වෙනි පුද්ගලයා සමාධිය විදර්ශනාවයි දෙකම වඩන්න උත්සාහ කරනවා. නමුත් එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය හුඟක් දියුණුයි සමාධි ඉන්ද්‍රියට වැඩිය. එතකොට එයා හඳුන්වලා දීලා තියෙනවා දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤාණය විදියට. එතකොට හතරවෙනි පුද්ගලයා එයාට හුඟක් අමාරුයි සමාධිය වඩන්නත් විදර්ශනාව බොහොම අමාරුවෙන් සුද්ධ විදර්ශනා ක්‍රමයට එයා බොහොම අමාරුවෙන් විදර්ශනාව පමණක්ම වඩලා අවසානයේ මේ හතර දෙනාම කොහොම හරි විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ ගැන ඔබ වහන්සේ අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? දැන් ඔය පටිපදා හතර මූලික වශයෙන් දෙකට බෙදෙන සුඛ දුක්ඛ කියලා, ඊළඟට අවබෝධය, කිප්පා සහ දණ්ඩා කියලා ඔය අනුව තමයි පටිපදා හතර යෙදෙන්නේ. ඔතෙන්දි මේ ඉන්ද්‍රිය ධර්මත් එක්ක තියෙන ගැළපීම, සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මත් එක්ක තියෙන ගැළපීම, ඉන්ද්‍රිය ධර්ම ඔය කොහොම විග්‍රහයක් ඇත්තටම ධර්මයේ තියෙනවා. ඔබතුමී ඉදිරිපත් කරන නිසා මම ඒක නැවත පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දි මට එකතු කරන්න තියෙන්නේ ඒ කාරණේ සම්බන්ධයෙන් දැන් අපි බලන්න ඕනේ අපි මේ ධර්ම මාර්ගයේ යන ඇත්ත හැටියට අපේ ප්‍රතිපදාවේ ස්වરૂපය බලන්න ඕනේ. දණ්ඩා විඤ්ඤා මේ සුඛාපටිපදාවේද ඉන්නේ දුක්ඛාපටිපදාවේද ඉන්නේ කියලා. ඒ වගේම කිප්පා විඤ්ඤාද දණ්ඩා විඤ්ඤාද කියලා බලන්න ඕනේ. කියන්නේ තමන් මේකේ පහසුවෙන් ගමන් කරන ස්වરૂපයක්ද පේන්නේ, එහෙම නැත්නම් විශාල අපහසුවකින් ගමන් කරනවාද? තමන්ගේ ක්ලේශ ධර්ම දුරු වීම පහසුවෙන් වෙනවද අපහසුවෙන් වෙනවද කියලා. ඕක තමයි අපි පරිේශනාත්මකව බලන්න ඕන. තමන් දිහා තමයි අතර මේකෙන් බලන්න ඕන. එතකොට එහෙම බලපුවාම තමන්ගේ ගමන, ඒ කියන්නේ දුක්ඛ පටිපදා නම් එතෙන්දි කියවෙන්නේ තමන් කාමයට බරයි කියන. කාමයට අකුසලයට බර නම් එයා අමාරුවෙන් යන්නේ. මොකද අර බර ලොකු බරක් මෙහි තියාගෙන යන්නේ. ලොකු බරක් කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන් කාමයේ පැත්තට. කාමයේ නිසාම තමයි අකුසලයට වැටෙන්නේ. කාමාශක්ත ගතිය, කාමාවචර ගතිය, කාමච්ඡන්දේ, කාමරාගේ, කාමදාහය හරහා තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ. එතකොට තේරුම් ගන්න වෙනවා අපේ මේ ප්‍රමාද ගතිය, මන්දගාමී ගතිය ඇති වෙන්නේ එහෙමයි කියලා. එතකොට කරන්න ඕන අර බර ටිකක් බිමින් තියන්න. දැන් අපි ලොකු බරක් උස්සගෙන යනකොට හරි හිමින්නේ යන්න වෙන්නේ. ඒකයි ස්වરૂපය. එතකොට අපි මේ වෙහෙස හිමින් බොහොම වෙහෙස සහිතව බොහොම මහන්සියකින් බොහොම හිමින් යන ගමනක්ද මේ ආර්ය මාර්ගයේ යන්නේ. එහෙනම් එතෙන්දී තේරුම් ගන්න වෙනවා මෙතන තියෙනවා කාමයට බරටයක් කියලා. අන්න ඒක ඒ බර හැල්ලු කරගන්න ඕන, නෙක්ඛම්මයට යන්න ඕන. එතෙන්දී හුඟ දෙන්න. අයිස්කම්මයට යන්න ඕන. ගියාම අර බර හැල්ලු වෙනවා. ඔන්න එතෙන්දී අර පටිපදාව සුඛා වෙනවා. දැන් හරි පහසුයි, බර අඩුයි. දැන් බර අඩු වුණාම වේගයෙන් යන්න පුළුවන්, ඉස්සරහට ඉදිරියට යන්න පුළුවන් කියන එක. මම මේ ගමනක් යන එකක් ගැන නිකන් නිදර්ශනයක් කියන්නේ. නමුත් මේක අපිට තේරුම් කරගන්න උපකාරී වෙනවා. ඊළඟට අවබෝධයේ පැත්ත. දැන් ඔය කාමාශක්ත ගතිය වැටෙන හුඟක් හැඟීම් පැත්තෙන් යන්නේ. අනිත් පැත්තෙන් සමහර අයට අවබෝධය නැහැ. ඒ කියන්නේ පඤ්ඤේන්ද්‍රිය කියලා අපි ඒක ඉන්ද්‍රිය ධර්ම හැටියට ගත්තොත් පඤ්ඤේන්ද්‍රිය කියලා ගන්න පුළුවන්. ප්‍රඥා පැත්ත අවබෝධයේ අඩුයි. අවබෝධය අඩු වුණාමත් මේ මාර්ගයේ ගමන ප්‍රමාද වෙනවා. අවබෝධය අඩු වුණා. ඒක නිසා Tamanට අවශ්‍ය දේ මේ ගොඩාක් දේවල් දැනගන්නවයි කියන එක නෙමෙයි.
ඇත්තටම පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ උගත් දේවල් දන්නවයි කියන එක නෙමෙයි. උගත් දේවල් දන්නවයි කියන එකට අපි කියන්නේ බහුසුත කියලා. පඤ්ඤාවන්ත කියන එකයි බහුසුතයි කියන්නේ දෙකක්. ඒකට බහුසුත භාවයේ නෙමෙයි වැදගත් වෙන්නේ පඤ්ඤාවන්ත භාවය. මේ දුක කියන්නේ මොකද්ද? ඒකට හේතුව මොකද්ද? මිදීම කියන්නේ මොකද්ද? ඒකට මාර්ගය මොකද්ද කියලා අඩුම් ගන්න මෙන්න මේ ටික හරියට දැන අවබෝධ කරගෙන ඉන්නව නම් එයා ප්‍රඥාවන්තයි. එතකොට එයාට ඔය අනිත් වැල් වටාරම් පැත්තකට දාලා තමන්ගේ ගමන යන්න ලේසි. එතකොට ගමන වේගවත් වෙනවා. ඔන්න ඔය විදිහට අපිටම බලන්න පුළුවන් අපිටම නිරීක්ෂණය කරන්න අපේ ගමන ප්‍රමාදද වේගවත්ද කියලා. මන් දන්දා හිප්පා අභිඥා පැත්තේ අවබෝධයේ අඩුද අවබෝධයේ වැඩිද ඊළඟට මේ කෙලෙස් වලින් ගැලවීම පහසුවෙන් සිද්ධ වෙනවද අපහසුවෙන් සිද්ධ වෙනවද සුඛාද දුක්ඛාද කියන එකත් අපිට බලන්න පුළුවන් බලලා අපිට ඇත්තටම ඒකට අදාළ ප්‍රතිකර්මය කරගන්න පුළුවන් ඔය ඔබට මේ විස්තර කර විදිහට ඉන්ද්‍රිය ධර්ම වල බලපෑම තියෙනවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා දැන් වීරිය අඩු අයගේ මන්දගාමී සතිය අඩු අයගේ මන්දගාමී ලක්ෂණය තියෙනවා ඉතින් ප්‍රඥාව අඩු වුණාමත් ඒ ලක්ෂණය තියෙනවා ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය ධර්ම වැඩි කරන ප්‍රමාණයට සති සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම වඩන ප්‍රමාණයට ප්‍රතිපදාව සුඛා වෙනවා අභිඥාව කිප්පා වෙනවා අවබෝධය වේගවත් වෙනවා කෙලෙස් ඔය පටිපදා කියන කේතන අදහස් කරන්නේ සුඛා දුක්ඛා කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස් වලින් ගැලවෙන ප්‍රමාණය කියන එකයි ගැලවෙන්න ඒක සුඛ පැත්තට වැටෙන්නේ කෙලෙස් වලින් මිදෙන්න සුඛ පැත්තට වැටෙන්නේ සුඛා පටිපදා කියලා ඉතින් ওই විදිහට අපිට උතින් තියෙන්නේ අතර මට එකතු කරන්න තියෙන ওই සම්බන්ධයෙන් ඔබතුමීගේ අදහසට එකතු කරන්න තියෙන්නේ අපි නිරීක්ෂණය කරලා බලන්න එක අපේ ගමන මන්දගාමීද ශීඝ්‍රගාමීද කියලා මන්දගාමී නම් අපිට සිද්ධ වෙනවා එහෙනම් අර ඉන්ද්‍රිය ධර්ම තව ටිකක් බලවත් කරා ඉන්ද්‍රිය ධර්ම වඩා සතිය අඩුකමද නේ සද්ධාව අඩුකමද වීරිය අඩුකමද ප්‍රඥාව අඩුකමද සමාධිය අඩුකමද කියලා අපිට නිරීක්ෂණය කළේ අඩු එක හදන්න වෙනවා. අඩු එක හදන්න වෙන. සමහරට උදාහරණයක් ඇටියට කිව්වොත් අපේ වීරිය අඩු වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඉතින් ඒක හදන්න ඕනේ. ඒක හදපුවාම අර ඉන්ද්‍රිය සමතාව කියලා ඔබට කියනවා. දහම උගන්වන ඉන්ද්‍රිය සමතාව කියලා එකක්. පහම සමානව තියෙනවා. එකක් වැඩි වෙලා අනික අඩු වුණාම එතන යම්කිසි ආකාරයක ගැටලුවක් හිතෙනවා. ඒක තමයි මට ඔය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. තවත් ස්වාමීන් වහන්සේ දැන් ඔතන සමත්යකුත් අවශ්‍ය වෙනවනේ මුලදිම බෙහාන පත්‍රයක් නේද ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී චිත්ත ඒකාග්‍රතාවයකට පත් වෙනවනේ නීවරණ යටපත් වෙලා. නැත්නම් නීවරණ තියෙද්දි මේක බාධාවක් වෙනවනේ චිත්ත විසිරයාමක් වෙලා චිත්ත ඒකාග්‍රතාවයකට පත්ම වෙනවා. තමන්ගේ හිත හරියට මේ පැහැදිලි වතුරක කුණු අයින් කරලා මේ මුහුණ බලනවා වගේ. තමන්ගේ හිත බලන්න පුළුවන් වෙනවා අර සමතයක් පොඩ්ඩකුත් වඩනකොට නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම මේ සමතය අවශ්‍යයි. මූලික පියවරේදී සමතය අවශ්‍ය වෙනවා. අපි ඒකට සමත සමාධිය කියලා කියනවා. අපි ඔය හුඟක්ම සමතේ ඇති වෙන විදිහ බැලුවොත් ඔය ධානය ගැනත් මෙතන ඔබතුමී සඳහන් කළානේ. එතකොට ඒ ධානය ගැන කියද්දි පැහැදිලිවම අපිට පේනවා මේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලයේ කියලා තමයි පළවෙනි ධානය විග්‍රහ වෙන්නේ පළවෙනි ධානය ගැන කියවෙන්නේ. ඉතින් මේ ඇත්තටම ඔය සමත කියන తত্ত্বය සමත සමාධි తত্ত্বය කියලා අපි ඕකට කියන්නේ නීවරණ යටපත් වෙච්ච තත්වයක් කියලා අපි ඕකට සාමාන්‍යයෙන් විවහාර කරන්නේ නීවරණ. ඒක අවශ්‍යයි. මුලදී යම් ආකාරයකට ඒ නීවරණ ධර්ම ගොඩක් ඇවිස්සලා තියෙනකොට
අපි කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේ ඔය ප්‍රධාන නීවරණ ධර්ම දෙක කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ. ඒක නිකන් සක්‍රීයව තියෙන අවස්ථාවක පිට හරි අමාරුයි දුෂ්කරයි මේ ගමන යන්නේ. ඒක නිසා නීවරණ ධර්ම යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබීම සංසුන් කරගෙන තිබීම ඇත්ත වශයෙන්ම මේ ගමනේදී ලොකු දායකත්වයක් ලොකු සහයෝගයක් ඒකට අපිට ලැබෙනවා. ඒකයි ස්වરૂපේ. ඒකයි ස්වභාවිකයි ඒ කාරණේ අපි ඒක සමත කියලා කියන්නේ. ඒ தত্ত্বය අපිට ලොකු උපකාරයක් වෙනවා දායකත්වයක් ලැබෙනවා. ඉතින්මයි ස්වාමීන් වහන්සේ දැන් මගේ අත්දැකීම් තුළින් මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සමතයක් වඩව ගත්තම ආනාපාන සතියෙන් වගේ එහෙම නැත්නම් මම අත්දැක්කේ නවසීවතකේ දෙකම කරලා තියෙනවා. ඉතින් ඒ දෙකෙන්ම ස්වාමීන් වහන්සේ සමතයක් වශයෙන් ආනාපාන සතියනොත් මේ අපේ සති සම්පජාන්නය යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න පුළුවන් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. මොකද ඒකෙන් ඇතිවෙන අර සමාධිමත් භාවය තුළින් ඒක හරි. ලොකු බෝසත්කමක් ලැබෙනවා විදර්ශනාවට. ඔව්. ඒක හරි. සමතෝ සමාහිතෝ වික්ඛවේ යථාභූතං ඥානාති පස්සති. ඒ අපේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ වගේ බරපතල නීවරණ ධර්ම යටපත් වීමෙන් ඇති වෙන සමත සමාධිය අපිට විපස්සනාවට ලොකු මගක් ලොකු ඉඩක් හැදෙන ඔය දැන් අසුබේ වගේ දේවල් ඊළඟට දැන් මම හුඟක් පාවිච්චි කරන්නේ ධාතු මනසිකාර කියන කමඨාන මගේ පෞද්ගලික අත්දැකීම. මම පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම විශේෂයෙන් භෞතික දේවල් හැම දෙයක්ම ධාතු හැටියට සතර මහා භූත හැටියට දකින්න. එතකොට ඒවා විසින් ඇති කරන වෙනස් වීම නැත්නම් විපර්යාසයන් විපරිණාමයන් ඒ තරම් බරපතල විදිහට අපේ මනස කලඹන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ විදිහට අර පටිකූල මානසිකාර එහෙම නැත්නම් නවසීවතික ඔය වගේ එක එක්කෙනාට ගැළපෙන සමත කමටහන් තියෙනවා. ඒ වගේ දෙයක් ගත්තම අර බරපතල විදිහට හිත ඇවිස්සෙන්නේ නැහැ. හිත සංසුන් වෙලා තියෙනවා. ඒ සංසුන් භාවයේ ඇතුලේ විදර්ශනාවට යන්න හොඳ දොරටුවක් ඇරෙනවා. හොඳ මේ පාත් එකක් හැදෙනවා. ඒ ධර්මතාවම මූලික වශයෙන් අසුභ වශයෙන් හරි ධාතු වශයෙන් හරි බැලුවොත් මම මේ කතා කරන්නේ රූප ධර්ම ගැන නාම ධර්ම ගැන නෙමෙයි. ඒ රූප ධර්මයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න එතනම දොරක් විවෘත වෙනවා. ඒකයි ස්වභාවය. ඒක නිසා සමතේ වැඩිම විදර්ශනාවට යන ලොකු උදව්වක් වෙනවා. ලොකු පියවරක්, ලොකු පඩියක්, ලොකු නැග්මක්, ලොකු ඉනිමගක් වෙනවා සමතේ වැඩිම. මේක හරි. එතකොට ස්වාමීන් වහන්සේ තවත් දැන් අපි සමතයක් තෝරා ගනිද්දිත් ස්වාමීන් වහන්සේ ඔය ඉන්ද්‍රියනානත්තේ බලපානවනේ නේද ස්වාමීන් වහන්සේ? දැන් සද්ධාව වැඩි කෙනාට බුද්ධානුසතිය වගේ, දැන් එතකොට කාමයේ වැඩි කෙනාට අසුභය වගේ, පටිඝය වැඩි කෙනාට මෛත්‍රී භාවනාව වගේ ඒවත් ඔය ඉන්ද්‍රියනානත්වය අනුව බලපානවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් එතන අපි කියන්නේ සමත භාවනාවේ සෝඛා ගැනීමේදී. ඔව් එතන කියන්නේ අපි මේ චරිත ස්වභාවය කියලා කියන්නේ. දැන් ඔය රාගය වැඩිකම, ද්වේෂය වැඩිකම, විතර්කයේ වැඩිකම කියලා නෙවට කියන්නේ. දැන් අර විතක්ක බහුල ස්වභාවය තමයි අතන කියන්නේ ආනාපාන සතිය වගේ වඩන්න කියලා කියන්නේ. අර කොච්චරවත් හිත විසිරුණු ස්වභාවයෙන් යුක්ත ගතිය ඒ ස්වභාවය. ඊළඟට රාග බහුල වීම තුල අර අසුභය වැඩිම තුලින් తాවකාලිකව රාගය පිළිබඳව තියෙන දැඩි ඇවිස්සෙන ස්වභාවය සංසුන් වෙනවා. ද්වේෂ බහුල වීම ද්වේෂ චරිතයට මෛත්‍රිය වැඩිම තුලින් ද්වේෂය తాවකාලිකව යටපත් වීමක් සිද්ධ වෙනවා.
සමත කියලා ඒකට කියන්නේ. ඒ සමත උණයින් පස්සේ යාට ඒ ද්වේෂයේ පටිඝ නිමිත්ත විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෛත්‍රිය වැඩපු පුද්ගලයා මෛත්‍රිය වැඩිවීමෙන් ද්වේෂය සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. එතන වෙන්නේ අර අවිශ්ලා තියෙන ගතිය සංසුන් වීම. ඒ වෙලාවේ ඊට පස්සේ යා කරන්න ඕන පටිඝ නිමිත්ත විදර්ශනා කරන්න ඕන. පටිඝ නිමිත්ත කියලා කියන්නේ අර තමන් කලබලයටපත් වුණු හේතුව නෝනින් මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි සම්පූර්ණයෙන්ම යා ද්වේෂ සහගත ස්වභාවයෙන් සම්පූර්ණ අයින් වෙන්නේ. ඒ විදිහට අර රාගයේදීත් එහෙමයි. අසුභේ වැඩුවට සම්පූර්ණ රාගය අයින් වෙන්නේ. ඊට පස්සේ අසුභේ වැඩුවම රාගයෙන් ඇවිස්සලා තියෙන හිත සංසුන් වෙනවා. අසුභේ වැඩුවම. ඊට පස්සේ විදර්ශනාවට යන්න ඕනේ යා. ඒ කියන්නේ රාග නිමිත්ත විදර්ශනා කරලා බලන්න ඕනේ. ඒ රාග නිමිත්ත විදර්ශනා කරගෙන යනකොට තමයි අපිට ඔය පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, ජීවිතික මනසිකාර වගේ කමඨහන් මොන ගැහෙන්නේ. විශේෂයෙන් රූප රාගය, ශබ්ද රාගය, ගන්ධ රාගය, රස රාගය, පොට්ටබ්බ රාගය වගේ දේවල්. ධම්ම රාගයේදී ඒ කියන්නේ යම් ධර්මතා පිළිබඳව ඇති වෙන දැඩි නැඹුරුතාවය. ඔය දැඩි නැඹුරුතාවය තමයි රාග කියන්නේ. ද්වේෂ කියන්නේ දැඩි ප්‍රතික්ෂේපය. ඔය දෙකෙන් හිත ඇවිස්සලා තියෙන අවස්ථාව තමයි ඔය නීවරණ අවස්ථා කියලා කියන්නේ. හිත වැහිලා තියෙන අවස්ථා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔය සමත කමඨහන් ප්‍රයෝජනවත් වෙනවා. සමත කමඨහන් වල ලොකු දායකත්වයක් ලැබෙනවා. හැබැයි සමතකරණය කරගත්තයින් පස්සේ ඒ තැනත්ත විදර්ශනාවට යනවා. විදර්ශනාවට ගියයින් පස්සේ තමයි අර ක්ලේශ ධර්මයේ සම්පූර්ණ අපිට ගලවා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සමත කමඨහන් ප්‍රයෝජනවත්. ඒවා වඩන්න අපි චරිත ස්වභාවය බලන්න ඕන. හැබැයි තමන්ගේ චරිත ස්වභාවය බලන්න ඕන. සමහරට තමන් රාග චරිතයක් වෙන්න පුළුවන්, ද්වේෂ චරිතයක් වෙන්න පුළුවන්, විතක්ක චරිතයක් වෙන්න පුළුවන්. ඔය රාග, ද්වේෂ, මෝහ සහ සද්ධා බුද්ධි විතක්ක කියලා ඔහොම චරිත වර්ගීකරණයක් තියෙනවා. හැබැයි ඔය මුල් බුදු සමය නෙමෙයි තියෙන්නේ. විසුද්ධි මාර්ග වගේ පශ්චාත් කාලීන විවරණ ග්‍රන්ථවල තියෙන්නේ. නමුත් ඒවා අපිට ප්‍රයෝජනවත්. අපිට අනුන් දිහා බලන්න නෙමෙයි ඇත්තට මේවා හරිගස්සලා තියෙන්නේ. Taman දිහා බලන්න. භාවනාවේදී Tamanගේ පැත්ත හැරිලා Taman දිහා බලලා Tamanගේ චරිත ස්වභාවය අඳුනගෙන තියෙනකොට ඒක දුරු කරගන්න, ඒක සංසිඳවන්න පුළුවන්කම තියෙන ওই විදියට ගිහිල්ලා ඊට අදාළ සමතකමටහන Taman තෝරගෙන තියෙනවා. ඕනම වෙලාවක Taman වඩන්නේ ඒ සමතකමටහන. Taman ඇවිස්සුණු ගමන්ම අර නීවරණයටපත් වුණා කියලා කියන්නේ ඇවිස්සුණා කියන එක. ඒකයි. ඕකට කුප්පා කියලා කියන පාලි භාෂාවෙන් ඇවිස්සෙනවා තමයි යම් වෙලාවක. එතකොට ඇවිස්සුණ ගමන්ම අර නිකන් හරියට අර උදාහරණයකින් කිව්වොත් දැන් අපිට තියෙනෝනේ දිගට යන ලෙඩ. එතකොට ඕක ඉහිටි ගමන් පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වුණ ගමන්ම ගන්න ඕන බේත මොකද්ද කියලා අපි දන්නවා. එතකොට මේ බේත් පෙත්ත අපි ළඟ තියන් ඉන්නවා වගේ හරියට අපි ඇවිස්සුණ ගමන්ම අපි දන්නවා ඊට අදාළ සමත කමඨහන මොකද්ද කියලා. ඉතින් මේ සමත කමඨහන වඩලා ඒක සංසුන් කරගන්න. සමත කරගන්න. සමත කරගෙන ඊට පස්සේ හැබැයි එතනින් නතර වෙලා බෑ. ඔය කායික රෝග වගේ මේ දිගට අල්ලගෙන යන ඒවා නෙමෙයි අපි මේ මානසිකව කතා කරන කෙලෙස්. ඒ ක්ලේශ ධර්මයේ සම්පූර්ණ දුරු කරගන්න. දුරු කරගන්න නම් සමතයෙන් සමතකරණයේ වෙච්ච යෝගියා විදර්ශනාවට යනවා. ගිහිල්ලා ඒ නිමිත්ත විදර්ශනා කරනවා. රාග නිමිත්ත නැත්නම් පටිඝ නිමිත්ත. එහෙම නැත්නම් ඔය උද්දච්ච නිමිත්ත විදර්ශනා කරපුවාම තමයි ඒක සම්පූර්ණම බැහැර වෙන්නේ. ඒකයි මේ බොජ්ජංග ධර්ම වල කාය සූත්‍රය වල වගේදී නිමිත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ කියලා තියෙනවා. අත්ති නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ කියලා.
ඒ නිමිත්ත අල්ල ගන්න ඕන. මොකකින්ද කලබල වුනේ? මොකක් නිසාද ඇලුනේ? මොකක් නිසාද ගැටුනේ? මොකක් නිසාද කලබල වුනේ? හිත විසිරුනේ කියලා. අන්න ඒ නිමිත්ත අල්ලගෙන ඒක විදර්ශනා කිරීමෙන් ඒ නිමිත්ත අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්න පුළුවන්. නිමිත්තක් ගාහි කියන තත්වයටපත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට සමත කමඨහන් ප්‍රයෝජනවත් වෙනවා. ඒක හරි. හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝම කුසල. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් අපි අදට අපේ සදාම්ම නිමා කරනවා. ඉතින් වෙනද වගේම මේ උතුම් කාර්යයට සහසම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ අපි මින් ලබා ගන්නා උතුම් ධර්ම අවබෝධය නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ අද සදාම් හමු නිමා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.